සුබ දවසක් පුතාලා හැමෝටම. එතකොට පුතේ අද අපි ඔයාලගේ මේ දක්වා කතා කරලා තියෙන නිව්ටන් නියම පාඩමේ අවසාන කොටස් වලට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකේ අපි ගිය පාර සෙෂන් එක නවත්තද්දී මම හිතන්නේ ආවේගය හා ආවේගී බල ආශ්‍රිත සරල ගැටළු රටා විස්තර කරමින් හිටියා. ඒකේ අපි අවස්ථා දෙකක් දෙන්න තියෙනවා 15 වෙනි පිටුවට අදාළව. මතකයිද ඒ ටික? ඔව්. එතකොට ඊට කලින් අපි 14 වෙනි පිටුව යටතේ බිත්තියක් මත බෝලයක් ගැටුනහම ඒ බෝලය මත බලය ඇති වෙන හැටි, බලය සමානයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව mv ඍණ mu බෙදීම t සමානයි f කියන නිව්ටන්ගේ දෙවන නියමය ඔප්පු කරද්දී අතරමැද පියවරක් විදියට පුතාලට මතක ඇති හම්බුනේ සමීකරණය නේද? මොකක්ද දරුනේ? f සමානයි mv ඍණ mu බෙදීම t. එතකොට මෙතන mv ගෙන් පෙන්නනවා mv කියන ගුණිතය කියන්නේ ගම්මිතාවක් ස්කන්ධයේ ප්‍රවේගයෙන් ගුණ කරාම ඒවා දෛශික මතක් වෙන්න පුතාට ඊතල ගහන්න පුළුවන්. එතකොට මේ ගම්මිතාව වෙනස් වන දිශාවටමයි බලය පවතින්නේ. එතකොට v අපි හැමතිස්සෙම ගත්තේ චලන සමීකරණ වලදීත් අවසාන ප්‍රවේගය නිරූපණය කරන්න. එහෙනම් ඔබ ස්කන්ධයේ අවසාන ප්‍රවේගයෙන් ගුණ කරොත් පුතේ ඒක අවසාන ගම්මිතාව කියලා කියන්න පුළුවන්. u ගත්තේ ආරම්භක ප්‍රවේගය නිරූපණය කරන්න. එතකොට මෙතනත් u කියන්නේ ආරම්භක ප්‍රවේගය. එතකොට ස්කන්ධයේ ආරම්භක ප්‍රවේගයෙන් ගුණ කරාම මෙතන තියෙනවා ආරම්භක ගම්මිතාව. හරි. එතකොට පුතේ ගම්මිතාව වෙනස කාලයෙන් බෙදුවාම අපි ඒකට කියනවා ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. නිව්ටන්ගේ දෙවන නියමෙදි කිව්වා වස්තුවක් මත යෙදෙන වස්තුවක් හෝ වස්තු පද්ධතියක් වෙන්නත් පුළුවන් යෙදෙන බාහිර අසන්තුලිත බලය. එතකොට මේ බලය කියන්නේ නිකම්ම තනි එක බලයක්ද නැහැ. ඒක බාහිර ඒ වස්තුව ඔබ සලකන වස්තුව හෝ වස්තු පද්ධතියක් ඔබට එකට සලකන්නත් පුළුවන්. ඒ වස්තු පද්ධතිය මත ඒ සමීකරණේ භාවිතා කළ දිශාවට මේ හොඳට උඩ ගන්න. සමීකරණේ භාවිතා කළ දිශාවට තියෙන මොන බලයද පුතේ? බාහිර අසන්තුලිත බලය කියලා මෙයාලා නම් කරන්නේ මෙතන සම්ප්‍රයුක්ත බලයයි. තේරුම් ගත්තද? ඔව්. එහෙනම් අපි සමීකරණය මේක භාවිතා කරද්දී උනත් f සමානයි ma කියන අපි මීට කලින් මේ සමීකරණයේ වැඩ ටික කතා කරා. ඉතින් මේ සමීකරණය භාවිතා කරද්දී උනත් අපි හොඳට මතක තියාගෙන ඉන්න f යනු තනි බලයක්ද? ඔව් තනි බලයක් වෙන්න පුළුවන්. නමුත් ඒක අර්ධක් වල තියෙන්නේ සම්ප්‍රයුක්ත බලයක් විදිහට. ඒකින්ද බල කිහිපයක එකතුවක් අන්තරයක් ඒ වගේ මොකක් හරි දිශාව අනුව යම් සුළු වීමකින් ඔබට මෙතන සම්ප්‍රයුක්ත බලයක් හැදෙන්නට වෙනවා. හරි. ඒකින්ද සමීකරණය ආදේශ කරද්දී නිකම්ම සමීකරණය යොදද්දී දකින්න ඇහැට පේන බලය අරන් හරියන්නේ නැහැ. ඒතකොට මේ වස්තුව මත එයාගේ බල සමීකරණ යොදන දිශාවට තියෙන සියලුම බල මුලින්ම ලකුණු කරගෙන ඊට පස්සේ සමීකරණ යොදන දිශාවට තියෙන බල ධන කියලා අරගත්තට පස්සේ අනිත් පැත්තට තියෙන බල සම්ප්‍රයුක්තය හොයන අපි දන්නෝනේ සරල සිද්ධාන්තය. හරි. එතකොට සමීකරණය නැත්නම් අපි සම්ප්‍රයුක්තය හොයන දිශාවට තියෙන බල ධන කියලා ගත්තොත් ප්‍රතිඋත් දිශාවට තියෙන බල ඍණ කියලා අරගෙන තමයි පුතාට මෙන්න මේ f හොයාගන්න වෙන්නේ සමීකරණයේ යොදන දිශාවට තියෙන සම්ප්‍රයුක්ත බලය විදිහට. හරි. ඉතින් මෙව අපි පුහුණු අභ්‍යාස තාම කිසිම දෙයක් කරලා නැති නිසා ඉතින් ඔබට මේකේ මොන හරි ගැටුමක් ආවොත් ඔයාගේ පුහුණු අභ්‍යාසත් එක්ක ඒ කියන්නේ අපි ගැටළු රටත් එක්ක ගැටළු ආකාරات එක්ක අපි ගැටළු විසඳන්න ගණන් ගොඩක් දීලා තියෙනවානේ. එතකොට ඒ ගැටළු ආකාර විසඳද්දී ඒ වීඩියෝස් එක්ක ඔයාලට මේක තව දුරටත් තහවුරු කරගන්න පුළුවන්. නමුත් මම ඔබට මුලින්ම කිව්වා මේ පාඩමේ ඉඳන් උගන්න සිද්ධාන්ත වලට අදාළව ඔයාලට දීලා තියෙන ගැටළු රටා වලට මැච් වෙන්න මුලින්ම ගැටළු රටා ටිකට අදාළ සමීකරණ ගොඩනගා ගන්න හැටි දෙනවා. සමීකරණ භාවිත කරන හැටි පුරුදු වෙන්න වෙනම ගණන් සෙට් එකක් කරගෙන යනවා. ඒක ඇත්තටම ගණන් වලට සංකේත තමයි වැඩිපුර මම උපයෝගී කරගෙන යන්නේ. හැබැයි ඉතින් මේ අවබෝධය ඕනටත් වඩා ප්‍රමාණවත් ඔබ මේ સિદ્ધාන්තයේ තේරුම් අරගෙන ගැටළු උත්සාහ කරද්දී. නමුත් ඉතින් ළමයි මේක ඔයා මේකට ආධුනික නිසා එක පාඩම් පුතාලා ගානක් හදන්න යද්දී මම දන්නවා ඔයාලට මම මෙච්චර ගණන් කොච්චර සංකේත වලින් හැදුවත් උත්තරේ හරිද වැරදිද ඒ වගේ එක එක ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් ඒවා විසඳ ගන්න ගැටලුවක් නැහැ. ඔබ තනියම මම එක කියන්නේ ප්‍රශ්නයකට ඔබ උත්තර තනියම ලියන්න.
හරිද වැරදිද කියන එක ගැන නෙමෙයි වොරි වෙන්න ඕන සිද්ධාන්තයට අනුව ඔබ ඒක හිතලා කරාද කියන එකයි. ඊට පස්සේ අපිට පුළුවන් පුතේ ඒකේ උත්තර චෙක් කරගෙන අපිට වෙච්චි වැරද්ද අඳුර ගන්න. වරදින්න කලින්ම වැරද්දක් නේද? කලින් ඒක වරදින්නේ නැතුවම මම කරන දේ බලන් හිටියොත් ඔබට සිද්ධාන්තයේ තේරුම් ගත්ත තැන්වල තියෙන අඩුපාඩු එකපාර ග්‍රහණය වෙන්නේ නැහැ. මොකද අපි සිද්ධාන්ත භෞතික විද්‍යාව ඉගෙන ගද්දි මුලින්ම සිද්ධාන්තය ඉගෙන ගත්තට පස්සේ ඒක තව ටිකක් තහවුරු කර ගැනීම. ඒ කියන්නේ ඒක තව ටිකක් ඔළුවට ගැඹුරින් තේරුම් ගැනීම කරන්න තමයි මේ ගැටලු උපයෝගී කරගන්නේ. ඉතින් එතනදී පුතාලට මම කිව්වේ තනියම ගැටලු වලට ඔබ උත්සාහ කරන තරමට ඔබගේ අපි කියන්නේ නිකන් අර හිතීමේ කෞශල්‍ය කියලා නැත්නම් අපේ thinking එක නැත්නම් අපේ IQ එක වැඩි වෙනවා. හරි. ඉතින් අපි ඒක පුළුවන් තරම් ඉම්ප්‍රූව් කරේ නැත්නම් නම් භෞතික විද්‍යාවේ විභාගෙට අපි මේ ඔක්කොම ප්ලෑන් එක 2022 ඔබ ලියන්න යන විභාගෙන් විශිෂ්ට සාමර්ථ්‍යයක් ගන්නනේ. ඉතින් අපේ මේ ප්ලෑන් එකට යන්න නම් ඔබ අද සිට ක්‍රමානුකූලව නිවැරදි විදියට වැඩ ගන්න පටන් ගන්නවා. හරි. ඒක තමයි මේ පුහුණු ගන්න යන්නේ. ඉතින් එතනට අදාළව මම ඔබට ඊගාවට තෝරගත්තේ හෙලිකොප්ටරයක් කොහොමද එයාව උඩට උස්සන එසවුම් බලය ලබා ගන්නේ. ඉතින් මේකට මම ගැටලුවක් දෙනවා. ඔබ හිතන්න මේ හෙලිකොප්ටර තටුවක මම හෙලිකොප්ටරය ඇඳලා තියෙනවා. මෙයාගේ තටුවක දිග L. දැන් මේ තටු භ්‍රමණය වෙලා අපිට පෙන්වන්න පුළුවන් මේ භ්‍රමණය වීම ප්‍රතිඵලයක් විදිහට නිකන් ෆෑන් එකක් ගැන හිතන්නකෝ. හරි. අපි දන්නවා වාත ප්‍රවාහයක් පල්ලෙහාට කිසියම් ප්‍රවේගයකින් තල්ලු වෙනවා. හරි පුතේ. අපි ඒක V කියලා හිතමු. එතකොට ආරම්භයේදී නිශ්චලව තිබ්බ වාතය පටන් ගද්දී නිශ්චලව තිබ්බනේ. ඒ කියන්නේ වගේ තට්ටට උඩින් තියෙද්දි මේ වාතය පල්ලෙහාට චලනය උන්නේ තටු කැරකිලා නේද? ඒ වාතය පල්ලෙහාට තල්ලු කරලා දානවා. හරි. එතකොට මේ දින්නේ එහෙම තල්ලු වෙන වාතය ඉතින් අපේ ඇහැට පේන්නේ. නමුත් අපි ඉතින් මේක රූපිකව අඳගද්දී ඇහැට යන්න මෙහෙම පෙන්වන්න පුළුවන්. හරි. එතකොට මේ වාතයට ඝනත්වයකුත් තියෙනවා. වාතයේ යාගේ ඝනත්වය අපි රෝ කියලා හිතමු. එතකොට මේ වාතය මෙහෙම පල්ලෙහාට තටු කැරකිලා තල්ලු කිරීමේ ප්‍රතිඵලයක් විදියට කියන්නේ ඇත්තටම වාතය එහෙම පුතේ තල්ලු කරද්දී වාතයේ ගම්මිතාව වෙනස් වෙනවනේ. පෙර ගම්මිතාව වාතය මොනවා හරි ස්කන්ධයක් සැලකුවොත් ආරම්භ ප්‍රවේගය බිඳුවයි. ඒතරවට මෙන්න මේක බිඳුවක් කියලා තිබ්බේ. පස්සේ යාට ගම්මිතාවක් ලැබෙනවා. ඒ ප්‍රවේගයක් හම්බ වෙනවනේ වාතයට. එතකොට මේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මේ පදේ දැන් අයින් වෙලා යනවා කියන එකනේ. හරි. එතකොට ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයෙන් බලයක් හම්බ වෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔයාගේ මේ වායු මෙන්න මේ ෆෑන් එකේ තටු කැරකීම නිසා මේ වායුව පල්ලෙහාට තල්ලු වෙන්නේ ඒ වායුව මත පහළට තල්ලු කිරීමේ බලයක් ඇති වෙනවා. එතකොට ඒක අපිට නිව්ටන්ගේ දෙවන නියමයේ අතුරු ප්‍රතිඵලය වෙන බලය ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවට සමානයි කියන එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ බලයට සමාන දිශාවෙන් පෙතුරුද්ද බලයක් ඔයාගේ හෙලිකොප්ටරේ මත ඉහළට ගොඩ නැගෙනවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. එතකොට දැන් මේ බලය හොඳට තේරුම් ගන්න ඕන හෙලිකොප්ටරේට නෙමෙයි මේ බලය ඉන්නේ. ඒක ඉන්නේ වාතෙට. වාතය පල්ලෙහාට තල්ලු කරද්ද ඇති වෙච්ච බලය. ඒ කියන්නේ වාතයට යාගේ ගම්මිතාව වෙනස් වෙද්දී ඇති වෙච්ච බලය කියලා අපිට කියන්න වෙන්නේ. එතකොට මේ බලයට සමාන බලයක් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් ඔයාලට කියන්න පුළුවන්. ඒ වෙලේ හෙලිකොප්ටරේ මත ඉහළට ගොඩ නැගෙනවා. කියන්න පුළුවන් නෙමෙයි එහෙම වෙනවා. හරි. එතකොට ඔයාගේ හෙලිකොප්ටරේ ඔයලා බරක් තියනවා පල්ලෙහාට. හරි. ඉතින් ඔයාට මේ බලය හොයාගත්තොත් හෙලිකොප්ටරේ ඉහළට ගමන් කරන තොරණය හොයන්න පුළුවන් F = මේ සමීකරණය දාලා. හැබැයි ඒ වෙලාවේ මත තියාගන්න වාතය කියන එක මත එන බලය හෙලිකොප්ටරේ කියන පද්ධතියට අයිති වෙන්නේ නැහැ. ඒතර හෙලිකොප්ටරේ මත තියෙන බල දෙකයි. එකක් මෙන්න මේ වාතයේ පල්ලෙහාට තල්ලු කරද්දී නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ගොඩනැගෙන ඉහළට ඇතිවන බලය අපි මේකට කියනවා එසවුම් බලයක් කියලා. ඔය එසවුම් බලයයි ඊට අමතරව මෙයාගේ බරයි තවත් ඉතින් බල වර්ග මේකට ඕන නම් එකතු කරලා දාන්න පුළුවන්. හරි. ඉතින් අපි සිම්පල් විදියට වාට මුලින්ම කතා කරනවා නම් ඔන්න ඔය බල දෙක තමයි අපිට බහුල වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බලය W ට වඩා විශාල වුණොත් මෙයාව ඉහළට අපිට ඔසවගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ තොරණය කරලා ඉහළට උස්ස ගන්න පුළුවන්. හරි. එතකොට අපිට F = W විදිහට තියාගත්තොත් අපිට හෙලිකොප්ටරය යම් තිරස් පිහිටුමක තියාගෙන ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ඉදිරියට ගමන් කිරීමේ බලයත් ඇත්තටම ගන්නේ මෙන්න මේ තටු පොඩ්ඩක් ඇන්ගල් එකට කරකවලා
එයාට මේ පැත්තට වාතය තල්ලු කරපු ගමන් මේ පැත්තටත් පොඩි බල සංරචකයක් ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ තරු දැන් මේ තිරස්ව කරගෙන අවස්ථාවක් මම පෙන්වලා තියෙන්නේ. මෙයා කරගෙන තලයේ තිරස්. මේක පොඩි ආනත්තලයක් කරකුවොත් ඔබට ඉහළට සූම් බලයක් මෙන්ම මේ පැත්තට තටු වලින් තල්ලු කරන වාතයට දෙන බලයට සමාන බලයක් තිරස් විදියට අරගෙන ඒ කියන්නේ ඇත්තටම අරගුවොත් තටු මේ පැත්තට කරගුවොත් ඔයගේ බලය එන්නේ සිරසයි තිරසයි අතරින්. ඒතකොට බල කෑලි දෙකක් විභේදන සංරචක දෙකක් ගත්තා. ඒක මෙන්න මෙහෙම. දැන් ඒවා මම මෙතන කතා කරන්න යන්නේ නැහැ නිකන් ඔය කිව්වේ. හරි. ඔය වගේ කරගෙවුත් පුතා. ඔයගේ වාතය තල්ලු කරන්නේ මෙයා මේ අතටනේ. ඒතර වාතයට ප්‍රවේගය දෙන්නේ ඔය අතට. එහෙනම් ඔයගේ වාතයට බලය ඉන්නේ ඔය දිශාවේ. මෙයා මත බලය ඉන්නේ ඔය දිශාවේ. ඒතර සිරසත් එක්ක මෙයා යම් කෝණයක් හදලා. ඒතර මෙයා ඉහළට ඔසවන්නේ F cos θ. F sin θ කින් තිරස් වරගෙන යනවා. හරි. ඒතරදී තව හෙලිකොප්ටරේ කතල් එකක් එනවා. මම මේ සිම්පල් හෙලිකොප්ටර ගැන කියන්නේ. හරි. ලොකු නේද? දැන් මේක අරගෙන ගිහිල්ලා හෙලිකොප්ටරයක් හදන්න තරම් මේ સિદ્ધාන්ත ප්‍රමාණවත් නෑ. හරි. හදන මිනිස්සුෙකුට ඉතින් බැරි වෙන්නේ නැහැ මේ අදහස් අරගෙන කරන්න. හරි. එතකොට දැන් මෙතනදී ඔයා මෙන්න මේක කරකවන්න හදද්දි හෙලිකොප්ටරේ මේ පද්ධතිය උදින කරකවන්න හදද්දි මෙන්න හරි අපූර්ව වැඩක් කරනවා. ඔබ නිකන් අර කුඩා මෝටරයක් ගැන කල්පනා කරලා බලන්නකෝ. රුපියල් 40ට 50ට තියෙන පුතේ පොඩි මෝටර. ඒ මෝටරේ ඔබ මෝටරේ ගෙඩිය තියෙන්නේ. මම දන්නේ ඒකට කියන නම ගෙඩියද කියලා. කමන්නේ මං කියන්නේ ඒකට ගෙඩිය කියලා. බුලත් ඒකට ගෙඩියම කියපාලා. හරි මෙහෙම කූරක් තියෙන පුතේ. මේ කූර කැරකෙද්දි ගෙඩිය අල්ලන් හිටියොත් කූර කැරකෙනවා. බලන්න කූර අල්ලන් හිටියොත් ගෙඩිය කැරෙනවා. කූර අල්ලන් හිටියොත් ගෙඩිය කැරගෙනවා. ඒකත් ඔය කෝණික ගම්මිතා සංසිද්ධියත් එක්ක එන සංසිද්ධිය. හරි. එතකොට අපි කියනවා මෙයාට එක දිශාවකට කෝණික ගම්මිතාවක් දෙද්දි මේක කැරකෙන්න කලින් මෙයාට භ්‍රමණ කෝණික ගම්මිතාවක්. ඒ කියන්නේ මෙයාගේ භ්‍රමණ චලිතයක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියනවා මේක කරකවන්න කලින් තිබ්බ පෙර කෝණික ගම්මිතාව බිඳුවයි. හරි ටිකක් ඔයාලට බර වැඩි වෙයි මම මෙහෙම විස්තර කරන්න ගියාට. නිකන් තේරුණා වගේ hina වෙයි ඉන්න. ඔබ දෙක කියලා දෙන්න වෙනම පාඩමක් තියෙනවා. එතනදී තේරෙන්න කියලා දෙන්න. දැනුත් කියන එක try කරන්න ඉතින් තේරුම් ගන්න. ඒතකොට අපි කියනවා පද්ධතියක පටන් ගද්දි කෝණික ගම්මිතාව බිඳුව නම් පුතේ කියන්නේ මොන හරි ක්‍රියාවකට පෙර කෝණික ගම්මිතාව බිඳුව නම් පසු කෝණික ගම්මිතාව බිඳුවක් වෙන්න ඕන. ඒතකොට වෙන්නේ තටුව යම් පැත්තකට තටු කැරකෙනවා නම් ඒතකොට එයාට ඒ කැරකෙන දිශාවට කෝණික ගම්මිතාවක් තියෙනවනේ. ඒතකොට ඒක දිශාව ඇත්තට මෙහෙම නෙමෙයි ගන්න. ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. හරි. එතකොට ඒ තටු කැරකෙන දිශාවට අපි දැන් හිතමු කෝණික ගම්මිතාවක් තියෙනවා කියලා. එතකොට පෙර කෝණික ගම්මිතාව බිඳුවක් නම් දැන් පසු එක බිඳුවක් වෙන්න මොකද කරන්නේ? තටු යම් දිශාවකට කැරකෙනවා නම් ඔයාගේ මේ යට කොටස බලනවා අනිත් පැත්තට කැරකෙන්නේ. තේරුණාද? ඒක අනිත් පැත්තට කැරකෙන්නේ. ඒක තමයි මේ මෙතනදි වෙන්නේ. අපි මේක අල්ලගෙන හිටියා මේක කැරකලා මේක අල්ලගෙන හිටියේ මේක කැරකෙන්නේ ඒකයි. හරි. දැන් ඕක නිකන් ගුවනේ අපිට නිකන් තියෙන අවස්ථාවක් ගැන හිතුවොත් ඔයාගේ කූර කැරකෙන වෙලාවට මේ බඳ කොටසත් අනිත් පැත්තට කැරකෙන්න උත්සාහ කරනවා. මේ හෙලිකොප්ටරෙත් ඒක වෙනවා. හෙලිකොප්ටරෙත් ඔයාගේ තටු කරකවන්න හදන පැත්තට ඔයාගේ බඳත් එක්ක සම්පූර්ණ සිස්ටම් එක අනිත් පැත්තට කැරකෙන්න try කරනවා. ඉතින් හෙලිකොප්ටරේ නේද තටු මේ පැත්තට කැරකිලා බඳ අනිත් පැත්තට කැරකෙන්න ගත්තොත් ඒක උඩට උස්සන්න බෑ. ඒතර ඔයාලට බල නිකන් දෙපැත්තට ඇති වෙන්නේ. හරි. අනික ඉතින් එතකොට ඇතුළින් උඩ කැරකිලා හැදෙනවනේ. එහෙම යන්න බෑ හෙලිකොප්ටරේ. එතකොට ඒක නවත්ත ගන්න මෙන්න මෙතනින් තව පොඩි නැට්ටෙන් අපි මේ ටේල් එකේ දාලා තියෙනවා. ටේල් එකේ එන්ඩ් එකට වෙන්න ටේල් එක කිව්ව බවද නැට්ටට මේ නැට්ටේ එන්ඩ් එකේ වෙන්න දාලා තියෙනවා තව ෆෑන් එකක්. එතකොට මෙයාව දැන් මේක මේ පැත්ත ඔය පැත්තට කැරකෙද්දි මෙයාගේ මේක මේ පැත්තට කරගෙන හදද්දී ඒක වළක්වන්න මෙන්න මෙතන ෆෑන් එකකින් තව අපි කියනවා ව්‍යාවර්තයක් ලබා ගන්නවා මේ ෆෑන් එක කරකවලා වාතය කොහෙර පැත්තට තල්ලු කරලා නැට්ට මත ගන්නවා අනිත් පැත්තට බලයක් ඒකෙන් මෙන්න මේ භ්‍රමණ අක්ෂය වටා අරයා කැරකෙන්න හදන එක නිකන් නවත් නෑ උදාහරණයක් අපි හිතමුකෝ මේ තට්ට මෙහෙට කැරකෙන්න හදද්දී දැන් මෙන්න මේ නැට්ට try කරන්නේ මේ තලෙන් එළියට එන්න ඔය පැත්තට එන්නනේ හදන්නේ එතකොට මෙන්න මෙතන මේ ෆෑන් එක කරකවලා මේ පැත්තට බලයක් ගන්නවා මේ නැට්ටට ඔහම එනගෙන ඉන්නවා එතකොට එන්න හදන එක නවතිනවා ෂෝක්නේ හරි ඒ වගේ හෙලිකොප්ටරේ පොඩි පොඩි සීන් ගොඩක් තියෙනවා. හරි. ඕක ඔයාලට හරියටම අදහසක් ගන්න ඔයාලා සෙල්ලම් හෙලිකොප්ටරුත් තියෙනවා නේද? දැන් අර රූණන්ගෙන් ඔහම ඇදලා උඩ යවන්න පුළුවන්. අන්න ඒ වගේ හෙලිකොප්ටරයකුත් අරගෙන නිකන් පොඩ්ඩක් බැලුවොත් මේක ගැන යම් අදහසක් ඔයාලට මූලිකව ගන්න පුළුවන්. හරි. ඒතර මම මේ කිව්වේ නිකන් හෙලිකොප්ටරයක් උඩ යද්දී මුලින්ම මිනිස්සුන්ට මේක නිර්මාණය කරද්දී ආපු ගැටලු සම්බන්ධව ඒ කියන්නේ මේකේ ආරම්භකම හරි නිකන් ක්ලාසිකල් හෙලිකොප්ටරයක් වගේ මූලිකම අවස්ථාවේ අවදී සැකිල්ල ගැන විස්තර කරේ. ඉතින් වර්තමානයේදී හෙලිකොප්ටර වල ඔන්න ඔය ප්‍රශ්න කොහොමද තියෙනවා. ඉතින් ඒකට විසඳුම් විදියට ඒගොල්ලෝ ගොඩක් ක්‍රමවේදයන්
භාවිතා කරලා තියෙනවා හෙලිකොප්ටරයේ ස්ටේබල් එක ඒවා ඔක්කොම හදාගන්න. හරි. ඉතින් අපි ඒව දැන් කතා කරන්න යන්නේ නැහැ. දැන්ට අපි මේ වගේ අර මූලිකම අවදි තියෙන හෙලිකොප්ටරයක යාන්ත්‍රණය ගැන පොඩ්ඩක් අවබෝධය තියෙන එක හොඳයි. මොකද ඕන වෙලාවක මේ යාන්ත්‍රණය පිළිබඳව ඔබට ගැටලු හම්බෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනකදී දරුවනේ අපි මෙයා මත ඉහළට ඇති වෙන එසුම් බලය ගන්න කරන එක තමයි අපි ඉලක්කය වෙන්නේ. ඉතින් මේ සඳහා මම ඔබට පැහැදිලි කරා වගේ මොකද පුතේ කරන්න ඕන? ඔව්. අර වාතයේ සිදුවන අපි කියනවා ගම්මිතා වෙනස් වීම සලකලා අපි අපේ සමීකරණය දානවා. හරි. ඒතර අපි මෙහෙම ගමුකෝ. වාතයට නැත්නම් වාතයේ සිදුවන ගම්මිතා වෙනස් වීම සලකා. හරි. ඔයාගේ දාන්න පුළුවන් MV ඍණ MU බෙදීම T කියන සම්බන්ධය. හරිද? එතනදී පුතාලට මේ සමීකරණයේ වාතයට බලය හම්බෙන්න පල්ලයට නිසා අපි පහළට යොදමු. එතකොට වාතය මත ඇති වෙන බලය පුතේ මම F කියලාමයි තියෙන්නේ. එතකොට ඊට සමාන බලයක් ඉහළට තමයි හෙලිකොප්ටරේ මත ඇති වෙන්නේ. එතකොට මම මේක F කියලාම කියන්න. මෙතන M වාතයට හම්බෙච්ච අවසාන වේගයේ v-මනේ. ඉතින් මට ඒක දාන්න වෙන්නේ. ඒක මම කල්පනාවෙන් ආදේශ කරගන්න. v. දැන් මේක දන්න පදයක් විතර ඉන්නේ v. සංකේතාත්මකව තමයි මම කරගෙන යන්නේ. ඔබට ගණන් හදද්දී මේ v ට ඉලක්කමක් හම්බෙනවා. ඔය කලුවෙන් මම ආදේශ කරන එක. ඍණ m වරක් u කියන්නේ ඔය තටු කැරකෙන්න කලින් වාතයේ ප්‍රවේගය බිඳුව. කැරකුණට පස්සේ තමයි ඔක පල්ලයට එන්නේ. ඒකින්ද තට්ටට උඩින් තියෙන වාතයේ ප්‍රවේගය පහළට දිශාව ඔස්සේ බැලුවොත් ඒක බිඳුව. හරි. එතකොට බෙදීම ඔයාලට මෙතන t කියලායි ඔබට මේ පදේ නැති වෙලා ගිහින් මේක ඉතුරු වෙනවා m බෙදීම t වතාවක් v කියලානේ. දැන්ට ඔබ v දන්නවා හිතන්න m බෙදීම t දන්නේ නැහැ. බෝඩ ගැටලුවක් දෙද්දී ඔබට m බෙදීම t කියන්නේ දැන් පුතේ තප්පරයකට පහළට කොච්චර වාත ස්කන්ධයක් මෙයා තල්ලු කරනවද? මොකද වාතයේ ගම්මිතා වෙනස් වීම ශීඝ්‍රතාවට මේ සමීකරණය ලියලා තියෙන්නේ. ඒතර m බෙදීම t ගෙන් පෙන්වන්නේ මෙන්න මේ තටු කැරකීම වගේ වාතයේ පහළට තල්ලු කරන ශීඝ්‍රතාව. එතකොට තප්පරයට එක ස්කන්ධයක් විතර තමයි එන්නේ. හරි. එතකොට මෙහි මත තියාගන්න m බෙදීම t කියන්නේ තටු භ්‍රමණය වීම වගේ අර ඝනත්වයේ ρ කියලා සලකපු වාතය පහළට තල්ලු කරන ශීඝ්‍රතාව මොන එකකින්ද? කිලෝග්‍රෑම් තප්පරයට. මොකද ස්කන්ධයක් කාලේ බෙදලා තියෙන්නේ. ඔය එකකින් දීලා තියෙන්නේ. හරි. ඉතින් මේකේ යගේ අර අපි කලින් ඔප්පු කරා සමීකරණයක් ρAV කියලා ගන්න පුළුවන්. දැන් මේකත් ඔබට හිතන්න පුළුවන් බටයක ගමන් කරන v වේගයෙන් ගමන් කරන වතුර පාරක්. එතකොට මේ වතුර වෙනුවට තියෙන වාතයේ ඝනත්වය ρ නම් මෙයාගේ ප්‍රවේගය v නම් මෙන්න මේ හරස්කඩ වර්ගඵලය කැපිටල් A නම් ඒක හොඳට මතක තියාගන්න. තටුවේදී ගෙල් නම් මේක පුතාට කෙලින්ම 5L වර්ගය කියලා ලියන්න පුළුවන්. හරස්කඩ වර්ගඵලය. මොකද තටුවක දිගනේ පුතේ අරය විදිහට හැසිරෙන්නේ. එතකොට ඒ අරය තියාගත්ත ඔයාලට වාත කඳක් තමයි සිලින්ඩරයකට වාත කඳක් තමයි අර වතුර බටෙන් වතුර විද්දා වගේ මේ සෙට් එක පල්ලයට තල්ලු වෙන්නේ. එතකොට දැන් අපි මේ වගේ තැන් වලට ඔප්පු කරලා තියෙනවා ද්‍රවය ගලා යන ශීඝ්‍රතාව නැත්නම් වාතය පහළට තල්ලු වෙන ශීඝ්‍රතාව ρAV කියන සමීකරණයෙන් ගන්න පුළුවන්. එතකොට මේකේ ρ කියන්නේ වාතයේ ඝනත්වය, A කියන එක මෙතන නම් 5L වර්ගය කියලා ගන්න පුළුවන්. වතාවක් v. හරි. ඉතින් ඕක පාවිච්චි කරලා ඔයාලට m බෙදීම t කැල්කියුලේට් කරගත්තාම මේ සමීකරණයෙන් බලය හොයාගන්න පුළුවන්. තේරුණාද? හරි. ඉතින් ආය ඒක අමුතු දෙයක් නෙවෙයි. මෙන්න මේ m බෙදීම t තමයි මෙතන තිබ්බ ලොකුම රාජකාරිය. ඉතින් m බෙදීම t ඔබ මතක් කරගන්න ඕන. මම අර කිව්වේ හරස්කඩ වර්ගඵලය a වෙච්චි නලයක v වේගයෙන් ඝනත්වයේ ρ වෙච්චි ද්‍රවයක් ගලා යද්දී මේ වතුර එළියට එන පරිමාව, තප්පරයට එන පරිමාව, පස්සේ තප්පරයට එන ස්කන්ධය, ඒ කියන්නේ m බෙදීම t මම ρAV කියන සමීකරණයෙන් හම් වෙනවා කියලා පුතාලට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා මෙතන අපිට මේ ටික සටහන් කරගන්න වෙනවා. හරි. එහෙනම් අපි මේ දක්වා කිව්ව ටික පුතාලට ඔළුවට යන්න ඇති. ඒක ලොකු අමාරු දෙයක් නෙමෙයි කරන්නේ. එකම දේ කරන්නේ ඔබට දැන් බලන්න ඔබ ඔප්පු කරපු හැම සමීකරණෙම මෙන්න මේ MV බෙදීම T කියන තැනක අර දැන් ඔය වතුර නාලයේ මගින් බිත්තිය මත ඇති කරන බලය හොයද්දිත් ඔබට මෙතන ඇවිල්ලා නැවතුණා මේ M බෙදීම T ට මේ ρAV මයි ආදේශ කරගත්තේ අපි. ඒතර අන්තිමේදී මේවා එකම නිකන් අච්චුවේ තියෙන ගැටලු. හරි. ඉතින් ඒව ටිකක් තේරුම් ගන්න තමයි තේරුම් ගන්නකන් තමයි ඔබට පොඩ්ඩක් මේක නිකන් සංකීර්ණයි වගේ පේන්නේ. තේරුම් ගත්තාම ඉතාම සරලයි. හරි. එහෙනම් පුතාලා මේ කතන්දර ටික නෝට් එකට එකතු කර ගන්නවා නම් මුලින්ම පුතාලා නැවත වතාවක් ඔයාගේ 15 වෙනි පිටුව දරුවනේ ඔයාලට මම ඉඩ දීලා තියෙනවා. ඒ ඉඩ මොකද්ද මාතෘකාවක් දීලා තියෙනවා
ආවේගය සහ ආවේගී බල ආශ්‍රිත සරල ගැටුවාකාර. ඒතර මේ වගේ පිටුවක භාගයක් වගේ වාට තියෙනවා. ඒ භාගයේ මෙහෙම පුතාලා තීරු දෙකකට වෙන් කර ගන්න ඕන. පළවෙනි තීරුවේ තමයි මේ එක්සැම්පල් එක ලියන්නේ. මේක ඔක්කොම එක්සැම්පල්. හරි. ඔබට සරල ගැටලුවාකාර විදිහට තියෙන එක්සැම්පල්. හරි. මේ එක්සැම්පල් එක අපි ලියලා රූපය ඇඳගෙන සමීකරණේ ගොඩනගාගෙන ඒ තීරුවට අදාළ සිද්ධාන්ත ටික සම්පූර්ණ කරමු. හරි. එහෙනම් පුතාලා ලියා ගන්න. එතන එක්සැම්පල් එක යටතේ මාතෘකාවකුත් දාගන්න. හෙලිකොප්ටරයක එසවුම් බලය. හෙලිකොප්ටරයක එසවුම් බලය. හරි. දැන් පුතාලා ඒක යටතේ ලියාගෙන යන්න මෙහෙම. තටුවක දිග එල්ලූ හෙලිකොප්ටරයක් මගින් තටු භ්‍රමණය වන විට ඝනත්වයේ රෝ වූ වාතයේ v වේගයෙන් පහළට තල්ලු කරන නම් ඝනත්වයේ රෝ වූ වාතය v වේගයෙන් පහළට තල්ලු කරයි නම් හෙලිකොප්ටරය මත ඇතිවන එසවුම් බලය F සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. හෙලිකොප්ටරය මත ඇතිවන එසවුම් බලය F සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. හරි. එතකොට පුතාලාගේ මේ සිස්ටම් එක පුතාලා ඇඳගන්න. මෙන්න මේ බලය නම් කරගන්න වාතය මත ඇතිවන බලය. එතන වාතය මත හට ගන්නා බලය. හට ගන්නා බලය. ඒක පේන රූපය ඇඳගන්න මේවා ටික ලියන්නත් තියෙනවා. ඒක ඒක ඔළුවේ තියාගන්න. හරි. මේක එසවුම් බලය. ඒක ඕනනම් වරන් ඇතුළු දාන්න හෙලිකොප්ටරය මත හට ගන්නා බලය. හෙලිකොප්ටරය මත හට ගන්නා බලය. හරි පුතා ඔය ටික රූපේ ඇඳලා ඉවර නම් ඔබ සමීකරණ මෙන්න මේ සමීකරණ ටික ලියා ගන්න ප්ලෑන් කරපු තැන ලියන්න මෙහෙම වාතයේ සිදුවන ගම්මිතා වෙනස් වීම සලකා මේකේ පය එතකොට වාතයේ සිදුවන ගම්මිතා වෙනස් වීම සලකා වාතයට යොදන්න මෙතනට එන්න කොටු ගන්න අවශ්‍ය නැහැ මෙතනට එන්න හරි මෙතන ආවට පස්සේ ලියන්න මෙහි එම්බෙදීම T අණු මෙයා ගැන ලියා යන්න මෙහි එම්බෙදීම T අණු මෙහි එම්බෙදීම T අණු හෙලිකොප්ටරයේ මගින් වාතය පහළට තල්ලු කරන ශීඝ්‍රතාව හෙලිකොප්ටරයේ මගින් වාතය පහළට තල්ලු කරන ශීඝ්‍රතාව වරන් ඇතුළේ කිලෝග්‍රෑම් තප්පරයට ඒකක දාගෙන කිලෝග්‍රෑම් තප්පරයට v ශීඝ්‍රතාව v හරි ඊගව ලියන්න එම්බෙදීම් t සමානයි ρ av එම්බෙදීම t සමාන ρ av මේක ලියන්න එපා මගින් සෙවිය හැකි අතර මෙහි a සමානයි phi l වර්ගයේ v මෙහි a සමානයි phi l වර්ගයේ v හරි දැන් පුතාලට ඔය ටික කියලා දැන් ඉඩ තියෙනවා විතරක් හරි මේ සමීකරණ එක කියලා අරගෙන එකට අනුව අපි ආදේශ කරලා පෙන්නන්න මෙයා දාන්න පුළුවන් ρ av වතාවක් v ඔන්නම් මෙතන a ට phi l වර්ගයත් ආදේශ කරන්න v වැඩි කිනි v කියන්නේ v වර්ගය ඔන්න වලට අවසානට ප්‍රකාශනය අවශ්‍යයි නම් එතනට හදන්න නැත්නම් ඔබ අර මම ওই කතන්දරේ කිව්ව තැනින් නවතිලා නිකන් ඉන්න. හරි. එතකොට තව පේජ් දෙකක් හැබැයි ලියන්න තියෙනවා. ලියන්න ඉහත වාතය මත ඇති වූ බලයට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව හෙලිකොප්ටරයේ මත ඉහළට ගොඩනැගෙන අතර එම බලය හෙලිකොප්ටරයේ බර W ට වඩා වැඩි වන විට එය ඉහළට එසවීම සිදු කළ හැකිය. හරි. එතකොට ඔයාලට පැහැදිලි කොහොමද හෙලිකොප්ටරයක් ඉහළට ඔසවගන්නේ කියලා. හරි. මේක ඊට පස්සේ මම අර කිව්ව මේ ඉස්සරහට යන ඒවත් ඔක්කොම මේ තටුව ඇන්ගල් කරලා කරකවලා යන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒක තමයි ඔය විස්තර කරන්න යන්නේ නැහැ. මොකද එකම ක්‍රමයක් නෙවෙයි. හැබැයි හෙලිකොප්ටරය යන්නේ රොකට්ටුවේ මූල ධර්මෙන් නෙමෙයි. ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. මේක රොකට්ටුවේ මූල ධර්මෙ නෙමෙයි. දැන් රොකට් එකේ මූල ධර්මෙත් කියලා දුන්නනේ මම. ඒත් රොකට් එකේ කරන්නේ ඉන්ධන දහනය කරලා පල්ලෙහාට විදින එකයි කරේ. එතකොට මේ මූල ධර්මෙ නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට එතන ඉන්ධන දහනය කරලා පල්ලෙහාට විදීම නිසා ගන්න බලයකින් ඉස්සරහට තල්ලු කරගත්ත රොකට්ටුව. එතකොට ඒක නිසා රොකට්ටුවට කවදාවත් අපිට රික්තය තුල වුණත් රොකට්ටුවට චලිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ යට වාතමය නැත්නම් මොකක් හරි මාධ්‍යයක් අවශ්‍ය නැහැ යාගේ චලිතයට.
නමුත් හෙලිකොප්ටර් එකට අනිවාර්යෙන් එයාගේ එසවුම් බලය මේ මාධ්‍ය ඝනත්වය මත තීරණය වෙනවා. එහෙනම් වාතයේ ඝනත්වය මත හෙලිකොප්ටරයේ ඉහළට ඔසවන බලය තීරණය වෙනවා නම් හෙලිකොප්ටරයේ චලිතය පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම එයාට මේ වාත මාධ්‍ය අත්‍යවශ්‍යයි. තේරුණාද? මේක ජලය තුලත් ඕනනම් කරන්න පුළුවන්. නමුත් අපේ හෙලිකොප්ටර් ජලය තුල එකක් යන්නේ නැහැ. දෙක මේ ෆෑන් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට වාතය කපාගෙන යන්න පුළුවන් ෆෑන් එකට ජලය කපාගෙන කරකෙන්න පුළුවන් ශීඝ්‍රතාව ටිකක් සාපේක්ෂව අඩුයි. අමාරුයි ඒක. එහෙම කරගත්තාම ඉතින් වාතය තුල කොහොමද දෙයනේ ජලය තුල හෙලිකොප්ටර් යන්නේ නැහැ නේ. ඒකට යන්න සබ්මරින් හදා ගන්න ඕන. හරි. එතකොට ඒක නිසා ඒක අපි හිතෙන්න ඕනේ නැහැ. එතකොට වාතය තුල යද්දී ඊනම් වාතයේ ඝනත්වය හරි වැදගත්. එතකොට හෙලිකොප්ටරේ ගමන් කරද්දී පුතේ යම් තැනක නිකන් අපි දන්නවනේ වාතයේ ඝනත්වය එක මිලක්මක් වෙන්න බෑනේ. තැනින් තැන වෙනස් වෙනවා. එතකොට මේ වාතයේ ඝනත්වය වෙනස් වීම සමහර තැන්වල වාතය අඩු වෙලා පීඩන අඩු කලාප පීඩන වැඩි කලාප හදනවා වාදනය වැඩි වෙලා. ඒතර ඕනේ ඔය ඊටිය ගමන් ඔය හේතු වෙන්නේ දේශගුණක විපර්යාස වලට. ඉතින් වාතයේ ඝනත්වය සමහර තැන්වල වෙනස්. ගොඩක් අඩු තැන් තියෙනවා. ඉතින් එකපාරටම හෙලිකොප්ටර් එක අපි හිතමු වාතයේ ඝනත්වය මේ ඩිසයින් කරපු ඉලක්කමට වඩා අඩු තැනකට වැටෙනවා කියන්නේ. එතකොට ශනිකව හෙලිකොප්ටරේ පහළට කඩාගෙන වැටෙනවා. එතකොට ආය පාරක් ඉතින් තටු වල භ්‍රමණය වැඩි කරලා නේද? එතකොට මේ වේගය වැඩි කරගෙන වාතය පල්ලයට තල්ලුගෙන වේගය වැඩි කරගෙන බලය හදා ගන්න පුළුවන්. නමුත් අර වගේ ශනිකව පල්ලයට වැටෙන්න පුළුවන්. හරි? එතකොට සමහරට සම්පූර්ණ නිකන් මෙගාටු එසුම් බලයක් ගන්න බැරි තරම් වාත ඝනත්වයේ මදි තැනක මෙයා කඩාගෙන වැටෙන්නත් පුළුවන්. නමුත් ඉතින් නවීන තාක්ෂණය යටතේ ඒවා වෙන්නේ හරි අඩුවේ. මොකද ඒවට හැමතිස්සෙම පිළියම් යොදාගෙන තමයි මේ විදිහට හෙලිකොප්ටර් නිර්මාණය කරන්නේ. නමුත් මූලාරම්භයේදී හදාගත්ත ආකෘතිය තුලේ මේ ගැටලු නිතර තියෙන්නට ඇති. හරි. එහෙනම් පුතාලා ඒවත් චුට්ටක් නිකන් ඔළුවේ තියාගෙන ඉන්න. මොකද භෞතික විද්‍යාව ඉගෙන ගද්දී සමීකරණ වලටම විතරක් ලඝු වෙනවට වඩා මේව තමයි භෞතික විද්‍යාව ඇතුළේ තියෙන රසවත් තැන්. ඒතර ඔබට සියලුම භෞතිකව එළිය දකින්න පුළුවන් යාන්ත්‍රික සැකස්මවල් පිළිබඳව, එයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ දන්න સિદ્ધාන්ත ඇතුළේ ඉඳගෙන තේරුම් ගන්නවා, විස්තර කරනවා, යාළුවන්ට කියලා දෙනවා, යාළුවොත් එක්ක කතා කරනවා. හරි. ඉතින් ඒ වගේ ඔබ නේද දැන් මේක ආර්ට් කරන දරුවෙක් හෙලිකොප්ටරය දිහා බලන ඇසයි භෞතික විද්‍යාව කරන දරුවෙක් බලන ඇසයි දෙකක්. ආර්ට් කරන දරුවෝ මේක බලන්නේ නේද? ඒක කලාත්මකයි. ඒක වෙනන්නේ වෙනම හැකි. දැන් සයන්ස් කරන දරුවෙකුට මේක කලාත්මක බලන්න පුළුවන්. නමුත් ඒක විද්‍යාත්මක විදිහට බලන්න පුළුවන් එයාට. එයා දන්නවා මේක ඊපස්සේ තියෙන මූලධර්ම මොනවද කියලා. විශේෂයෙන් වෙන පන්ති වල නැතත් අපේ පන්ති දරුවන්ට දැන් උඟක් පන්ති වල නිව්ටන් නියම යටතේ හෙලිකොප්ටරේ චලිතය කියලා උගන්වන්නේ නැහැ නේ. එහෙම කතා කරන්නේ නැහැ. සමහරට හෙලිකොප්ටරේ චලිතේ ගානක් උන් පළවෙනි වතාවට දාන්නේ දකින්න විභාගයට එන්න පුළුවන්. දැන් අපේ දරුවන්ට එහෙම වෙන්න දෙන්නේ නැහැ අපි. හැම වටපිටාවම කවර් වෙන්න කතා කරනවා. හරි. ඉතින් ඔන්න ඔබට දුන්න හෙලිකොප්ටරේ චලිතයත්. හරි. එහෙනම් මේක ඔළුවේ තියාගමු. ඔබගේ අර වෝල් පේපර්ස් වලට එකතු කරගමු. දැන් හදනවා නේද වෝල් පේපර්ස්? මේ හදන වෝල් පේපර් එකට මේ වගේ කාරණා දැන් ඔයාලට එකතු කරගන්න වෙන්න තමයි මම සිද්ධාන්තය තුළට මේක දාලා තියෙන්නේ. දැන් මේ වගේ මග අරින්න බෑ. ඔබ මේ වෝල් පේපර් එකට මේකත් එකතු කරගන්න ඕන. ඉතින් මේ ටික එකතු කරගෙන දෛනිකව මේක මතක තියාගන්න වැඩ පිළිවෙලකට ගියාම ඔබට භෞතික විද්‍යාව කවදාවත් අසන්න වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේක අපි ඊගාව තීරුව. මම මෙතන තව තීරුවක් තියෙනවානේ. ඒ තීරුව පොඩ්ඩක් බලලා ඉමු. හරි පුතේ. එතකොට මම ඔයාලට ඊගාවට දෙන්න යන්නේ පොළොව මත ඉඳගෙන හිටගෙන මෙහෙම පහළට තද කරලා උඩ පයින්ද උත්සාහ කරන මිනිසෙකුගේ කකුල මත ඇතිවන ප්‍රතික්‍රියාව කාලයත් එක්ක වෙනස් වන ප්‍රස්ථාරය දුන්නොත් මේ මිනිසට පොළොවෙන් නිකුත් වෙන්න පුළුවන් ප්‍රවේගය මොකක්ද? මේක හොඳ ප්‍රශ්නයක්. පැහැදිලිද? දැන් පුතාට පුළුවන් පොළොවට හොඳ පල්ලයට ගැම්මක් අරගෙන නේ උඩ පයින්. නැතුවම නිකම්ම උඩ පයින්නේ නේ. පොඩි ගැම්මක් අරගෙනයි උඩ පයින්. එතකොට පුතා පොළොවට යම් පුතේ තද කිරීමක් කරනවා නේද? එතකොට ඔයාගේ බර සාමාන්‍ය කියන වගේ කකුල මත ඇතිවෙන ප්‍රතික්‍රියාව නැත්නම් පොළොව මත ඇතිවෙන ප්‍රතික්‍රියාව සාමාන්‍ය විදියට ඔබ ඉද්දී ඔබගේ බරට සමානයි. පැහැදිලි දරු? දැන් පුතා මේක පොළොව පල්ලෙහාට තද කරලා පුතේ
පොළොව පල්ලෙහාට තද කරලා උඩට යන්න අවශ්‍ය ගැම්ම ගද්දී අර R ප්‍රතික්‍රියාව අපේ බරට වඩා වැඩි වෙනවා. ඉතින් අපි මේක FT පස්තාරකින් දැක්කොත් පුතා මෙන්න මේ වගේ එකක් තමයි නිකන් අපිට රෆ්ව දක්වන්න වෙන්නේ. පටන් ගද්දි W යම් කාලයක් යනකම් මෙයාගේ මේ විදිහට බලය වැඩි වෙනවා. වැඩි වෙලා ඕක යම් පොඩි වෙලාවක් නියතෝ තියලා ඊට පස්සේ මේක සම්පූර්ණම බිඳුවක් වෙලා යනවා. හරි මෙන්න මේ වැඩි වෙච්ච මෙතන අගය අපි කියමු මේක W1 කියලා. එහෙනම් මේක W2 කියලා කියමු. හරි එතන මේ තියෙන කකුල මත තියෙන ප්‍රතික්‍රියාව. දැන් තරාදි පාඨාංක කියලා කියමුකෝ. මෙන්න මේ තරාදි පාඨාංක. තරාදි පාඨාංකය. හරි එතකොට ඒක බලයක්. මොන බලයේද? මෙන්න මෙතන මිනිසාගේ කකුල මත ඇතිවෙන එක් ප්‍රතික්‍රියාව R කියලා W කියලා හිතුවොත් තරාදිය මත ඇතිවෙන ප්‍රතික්‍රියාවක් W මේක තමයි පාඨාංකය. එහෙනම් පාඨාංකය ලෙස පෙන්වන්නේ ප්‍රතික්‍රියාව. ඒක දැන් මම මේලා W කියලා පෙන්වන්නේ. එතකොට ආරම්භයේදී W1 විදිහට තිබ්බ එක W2 දක්වා වැඩි වෙනවා කියන්නේ ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන W1 කියන්නේ මිනිසාගේ බර. එහෙනම් මෙතන තියෙන පළවෙනි ඔබට එන පොයින්ට් එක තමයි මිනිසාගේ බර කෙලින්ම සමානයි W1. මොකද ඔයගේ තිබ්බ අඩුමගේ තමයි W1 වෙන්නේ. මොකද මගේ කකුල් මත ඇතින ප්‍රතික්‍රියාව මට මගේ බරට වඩා අඩු වගේකට අරන් යන්න මම තන්තුවකවත් එල්ලෙන්න ඕන. එතකොට මෙයාට තන්තුවක එල්ලලා නැතුව පොළොව මත ඉද්දි කවදාවත් මගේ බරට වඩා අඩු ප්‍රතික්‍රියාවක් කකුල් දෙක මත ගන්න බෑ. ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියාව කියන්නේ කකුල් දෙක මත ප්‍රතික්‍රියාව මත තියාගන්න. හරි එහෙනම් අපිට මෙතන කියන්න පුළුවන් වැදගත්ම කාරණයක් මොකද්ද? පුතා බාහිර වස්තුත් එක්ක ගැටලා නැතුව ඉන්නවා නම් පොළොව මත පමණක් නම් ස්පර්ශ වෙලා ඉන්නේ කකුල් දෙක තියාගෙන. එතකොට කකුල් මත ඇති වෙන්න පුළුවන් මුළු ප්‍රතික්‍රියාව කියන්නේ කකුල් දෙක මත ඇති වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාව කියලා කියමු. කකුල් දෙක මත ඇති වෙන්න පුළුවන් මුළු ප්‍රතික්‍රියාව මිනිහාගේ බරට වඩා ඒ මනුස්සයාගේ බරට වඩා අඩු වෙන්නට බෑ. එහෙනම් මේ අඩුම ඉලක්කම තමයි යාගේ බර වෙන්නේ. පැහැදිලිද? ඊට වඩා අඩු බරක් ඔබට දැන් ඔබේ බර 600යි නිව්ටන් කියලා හිතන්න. 600ක් තියෙනවා. සමහරවිට නේද 600ට වඩා වැඩි වුණොත් ඉන්නවා. සමහරවිට අමාරුවෙන් 600ට හදාගත්තු උනුත් ඉන්නවා. සමහරවිට 500ටත් අඩුයි. ඒ කියන්නේ ලේ දෙන්නත් බෑ. ඔයගොල්ලෝ ලේ ගන්නවද? ඔව් මේ කාලේ ලේ ගන්නවද කියලා හිතන්න තමයි. සාමාන්‍ය ලේ ගන්න කොච්චර විතර ස්කන්ධයක් ඕනද? කිලෝග්‍රෑම් 50ක් ඕන. එතකොට කිලෝග්‍රෑම් 50 කියන්නේ නිව්ටන් 500ක් ඕන. බර නිව්ටන් 500ක් තියෙන්න ඕන ලේ දෙන්න. නේද? එතකොට සමහර ගෑනු ළම එහෙම ඉන්නවා නේද? මුගෙන් ඉතින් දැක්කහම ලේ ගන්න නැහැ. පුළුවන් නම් තව නේද ලේ පයින්ට් එකක් දෙයක් අපිට ඉන්ජෙක්ෂන් කරලා ඒ කියන්නේ සමහරුගේ බර කිලෝග්‍රෑම් 50ට එන්නේ නැහැ. හරි. එතකොට මම කියන්නේ දැන් මගේ කකුලට දැනෙන්නේ මගේ බර නම් මගේ කකුල දැනෙන අඩුම ප්‍රතික්‍රියාව. මගේ කකුල් දෙකට දැනෙන අඩුම ප්‍රතික්‍රියාව වෙන්නේ මගේ බර මොන අවස්ථාවේද මම බාහිර වස්තුත් එක්ක මගේ අතපය ගැටවලා නැහැ. කකුල් දෙකකින් විතරක් හිටගෙන පාඩුවේ ඉන්නවා. ප්‍රතික්‍රියාව මගේ බරට වඩා යම් මොහොතක මට මෙහෙම බලහත්කාරයෙන් තද කරලා ඒ කියන්නේ මෙහෙම ගැම්මක් අරගෙන වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේවා ඔබට මේ වගේ බිම් තරාදියක් උඩ ඉඳගෙන කරලා බලන්න පුළුවන් දේවල්. ඉතින් අපි සාමාන්‍යයෙන් උඩ පයින් යද්දි මේ උඩට යන්න අවශ්‍ය ප්‍රවේගය ගන්න යම් ගැම්මක් ගන්න මෙන්න මේ මගේ බරට වඩා මේ වගේ වැඩි වෙච්ච බලයක් හදා ගන්නවා. ඒ කියන්නේ සරලව කිව්වොත් දැන් මෙතන හොඳට තේරුම් ගන්න පස්තාට අනුව මගේ බර තියෙන්නේ W1. මම ඒක ලියන්න යන්නේ නැහැ. ඒක පස්සේ කිව්වට පස්සේ ගමු. W1කට වඩා මේ W වැඩි කරගෙන W2 වගේ අගයකට ගිහින් වැඩි කරගෙන තමයි මම උඩට යන්න අවශ්‍ය තොරණය ලබා ගන්න. ඒ කියන්නේ මගේ ආරම්භක ප්‍රවේගය තියෙන පුතේ බිඳුවයිනේ. තැටි උඩ මෙයා u සමාන බිඳුවනේ ඉන්නේ. ඒතකොට ප්‍රවේගය v දක්වා හදාගන්නේ අන්න අර බලය වැඩි කරගෙන. හරි. එතකොට දැන් අපිට මෙතනදී පුංචි ගැටලුවක් එනවා. අපි හිතමුකෝ මෙන්න මෙතනට වෙනකන් කාලය t1 කියලා. අපි මේක වට ලේසි වෙන්න මම මෙන්න මේ කාලය t1 කියලා කියන්නම්. මේ කාලය t2 කියලා කියන්නම්. තව ඔයත් එක මට වැඩි යන්න බය හිතෙනවා. හරි. එතකොට දැන් වැදගත්ම දේ තමයි මේ මිනිස්යාගේ ප්‍රවේගය v හොයන්න අපි මොනවද ලියන සමීකරණය. එතකොට මෙතනදී අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ පස්තාරේ මුළු වර්ගඵලය ගත්තොත් දරුවනේ
මුළු වර්ගඵලයේ ගත්තොත් අපි දන්නවා ft පස්තාරයක වර්ගඵලය තමයි මෙයාගේ ගම්‍යතා වෙනස් වීම කියලානේ ගන්න වෙන්නේ. නමුත් මෙයාගේ ගම්‍යතා වෙනස් වීමට හේතු වෙන්නේ මෙයාගේ බරද නැත්නම් බරට වඩා ගොඩනැගෙන අමතර බලයද? ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙන්න මෙතනින් මේ ලෙවල් එක. ඒ කියන්නේ බර කියන මට්ටම මේ තියෙන මිනිසාගේ බර. මිනිසාගේ බර. හරි. ඉතින් ඔයට ඉහළින් තියෙන මෙන්න මේ වර්ගඵල කොටසින් තමයි පෙන්වන්නේ මිනිසාගේ ගම්‍යතා වෙනස් වීමට හේතු වෙච්ච ආවේගය. ඒ කියන්නේ සරලව කිව්වොත් මිනිසාගේ කකුල මත ගොඩනැගෙන අමතර බලය. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ පුතේ වස්තුවකට චලිතයක් දෙන්න සම්ප්‍රයුක්ත බලයක් නේ අවශ්‍ය වෙන්නේ. දැන් අපි මම මෙහෙම කියන්නම්. හරි මෙයාට සමීකරණයක් ලිව්වොත් F සමානයි mv ඍණ mu බෙදීම t කියලා මේක අපි තු මිනිහා ඉහළට යන්න තමයි මේ සමීකරණය යොදන්නේ කියලා. එතකොට මේ F කියන්නේ තනි බලයක්ද සම්ප්‍රයුක්ත බලයක්ද? සම්ප්‍රයුක්ත බලයක්. එතකොට මෙතන හැමතිස්සෙම සම්ප්‍රයුක්ත බලය එන්නේ මේ මිනිසාගේ බරෙන් මේ ඉහළට ඇති වෙන බලයෙන් මිනිසාගේ බර අඩු වෙලා. එහෙනම් මිනිසාගේ බර අයින් කරාම අමතර බලය මෙන්න මේ සීමාවේ තමයි මිනිසාගේ කකුල් මත ඉහළට කොට නැගෙන අමතර බලය තියෙන්නේ. එහෙනම් මිනිසාගේ ගම්‍යතා වෙනස් වීමට හේතු වෙච්චි වර්ගඵල කොටස මෙච්චරයි. මේක සංකේත වලින් ගන්න අමාරු නිසා දැනට මම වඩ ඉලක්කම් වලින් පෙන්නන්නම්. හිතන්න පුතා මේක 600යි කියලා. පුතා හිතන්න මේක මෙයා වැඩි කර ගන්නවා 1300 දක්වා කියලා. එහෙනම් මෙයාගේ මත තියාගන්න මේ 600 කියන වෙලාවේදී මෙයා මත අමතර බලයක් නැහැ. ඒතර පුතා මෙතන මේ තරාදිපාඨාංකයනේ ප්‍රස්තාරගත කරන්නේ. පුතා තරාදිපාඨාංකයේ ප්‍රස්තාරගත කරාට අපිට මෙයාට මේ සමීකරණය දානවා නම් මෙතන f කියන්නේ තරාදිපාඨාංකයද නැත්නම් මිනිසා මත ගොඩනැගෙන අමතර බලයද? අමතර බලය. එහෙනම් ඔයාලට අලුතෙන් ආය මිනිසා මත ඉහළට තියෙන අමතර බලයේ ප්‍රස්තාරිකව පෙන්වන්න වෙනවා. ඒතර මෙතන මම ගත්තොත් මිනිසා මත ඉහළට ගොඩනැගෙන අමතර බලය. පටන් ගද්දි මේ 600 කෙනුගේ බරනේ. එහෙනම් අමතර බලයේ පටන් ගද්දි බිඳුවයි. අමතර බලය දැන් පස්තරගත කරන්න යන්නේ. දැන් මට කියන්නේ මෙන්න මෙතනට එද්දි අමතර බලය කීයක් වෙලාද කියලා. බලය ඒ කියන්නේ ඔයාගේ තරාදිපාඨාංකය W කියන එක 1300 තමයි. නමුත් මිනිහාගේ ඉහළට ඇති වෙන බලය වෙන්නේ මුගේ බර දැන් 600නේ. එතකොට දැන් මේ වෙලාවේ මෙයා 1300 නම් ඉහළට තියෙන අමතර බලය මොකද්ද වෙන්නේ? පහළට 600ක් තියෙනවා ඉහළට 1300ක් තියෙනවා. එහෙනම් අපිට ඔය කියන වෙලාවේ අමතර බලය වෙන්නේ 1300 ඍණ 600යි. ඒතර මෙන්න බිඳුවේ ඉඳන් මෙතනට යනවා. ගිහින් ඔයාගේ පැවතිලා තමයි මෙතනට මෙයා ඊට පස්සේ මේක සම්පූර්ණ බිඳුවක් කරගන්නවා කියන්නේ තරාදිපාඨාංකයේ බිඳුවක් කරගන්නවා කියන්නේ එයා තරාදිය මත ඉන්නවා කියන එකද තරාදිය නිදහස් වෙනවා කියන එකද? තරාදිය නිදහස් වෙනවා කියන එක. ඒ කියන්නේ මෙන්න මේ T1 ධන T2 කියන මෙන්න මෙතනින් තමයි මෙයා තරාදියෙන් නිදහස් වීම සිදු වෙන්නේ. හරි. එතකොට වාගේ නම් අමතර බලය ගැන හිතලා එන්දොත් ft පස්තාරේ මෙන්න මේ ත්‍රිපීසියන් කාලේ විතරයි පවතින්නේ. තේරුණාද මේක? සමහරුන්ට දැන් තේරිලා නැහැ මට පේනවා බලද්දිම. මූණ ඇබුල් කරන් ඉන්නේ හැටි. හරි. ආය පරක් කියනවා. ආය පරක් කියන්නේ ඉතින්නේ කරන්න දෙයක් නැහැනේ. හරි. දැන් හුඟකුන්ට තේරිලා තියෙන්නේ කීප දෙනෙක් ඉන්නවා ඉතින් එකපාරම තේරුම් ගන්න නැතුව ඉන්න එකත් එයාලගේ දක්ෂතාවයක්. ආදරයට කියන්නේ ගණන් ගන්න එපා. හරි. ඒ කියන්නේ සමහරුන් එහෙම කැමති නැහැ එකපාරම තේරුම් ගන්න නිකන් හොඳ නැහැ නේ. ඒකට නිකන් සර්ටත් අවුල්නේ. අමාරු සංකල්ප කියලා නිසා උගන්නන්න පටන් ගන්න එකපාරම තේරුම් ගත්තාම නිකන් නේද සර්ටත් හොඳ නැහැ. හරි. එතකොට දැන් මම ආය පාරක් මේක කියන්න යන්නේ. අහගෙන ඉන්න. එතකොට මෙතන පුතේ පෙන්වලා තියෙන්නේ ඔබ ft පස්තරයක් තමයි මේ දකින්නේ. නමුත් මෙතන f යනු මිනිසා මත ගොඩනැගින බාහිර සම්ප්‍රයුක්ත බලය නෙවෙයි. දැන් මෙච්චර කාල දුන්නු හැම ප්‍රස්තාරයකම දැන් ඔබ හිතන්නකෝ අර ගෝල්ෆ් බෝලෙට ගහපු සීන් එකනේ ඔබ දැන් ඉගෙනගෙන තියෙන්නේ. මෙතනදී බෝලේ බර තියෙන්නේ පල්ලෙහාටනේ. මම නමුත් අර බලය කියලා නම් තියෙන්නේ පල්ලෙහාට තියෙන බර ගැන හිතලා නෙමෙයි තිරස් බලය ගැන. මම ඇඳලා තියෙන්නේ මේ ප්‍රස්තාරේ. මතද මේ ගෝල්ෆ් බෝලයයි පිත්තේ ගැටුම ගැන සලකලා අපි නිකන් පස්තාර ඇඳ ඔන්න ඔයගේ පස්තාර ඇඳලා පෙන්නුවා. එතකොට මෙතන මම ft පස්තාරේ පෙන්නද්දි මේ f කිව්වේ මෙයා මත ගොඩනැගිච්ච තිරස් බලය. එතකොට තිරසර තිබ්බේ මේ බලය විතරමයි. වෙන බල තිබ්බේ නැහැ. එතකොට ඒක කෙලින්ම සම්ප්‍රයුක්ත බලයක්.
දැන් මෙතන සීන් එක තියෙන්නේ මේක තිරස් බලයක් නෙමෙයි සිරස් බලයක්. සිරස් බලයක් ඇඳලා තියෙන්නේ අමතර බලය නෙමෙයි කකුල මත ගොඩ නැගින. එයාගේ කකුල මත තියෙන සම්ප්‍රයුක්ත බලය. කියන්නේ මිනිසා මත තියෙන අමතර බලය නෙමෙයි. හරි. එතකොට අපි මෙතනදී තේරුම් ගන්න ඕන ඔයාගේ අර සමීකරණ තුල කියන්නේ මෙන්න මේ සමීකරණේ mv ඍණ mu බෙදීම t දැන් ඔක ඇත්තටම කල්පනා කරනවා මේ පැත්තනේ ගන්න ඕනේ f t ආවේගය සමානයි ගම්මිතා වෙනස් වීමනේ. අවසානට ඔය වෙලාවට මේ f t කියන එක මේ වගේ වෙනස් වෙනවා නම් අපි කිව්වේ ft පස්තරේ මෙතනට වර්ගඵල එකතු කරගන්න කියලා. ඉතින් වර්ගඵලය සමානයි ගම්මිතා වෙනස කියලා පාවිච්චි කරද්දී මෙන්න මෙතන f කියන්නේ මිනිසා මත තියෙන බලයද සම්ප්‍රයුක්ත බලයද? අන්න හරි. මේ සමීකරණේ භාවිතා කරන දිශාවට භාවිතා කරන්න ඕනේ දැන් සිරසෝ c හල්ටනේ පුතේ. ප්‍රවේගයේ තියෙන සිරසෝ c හල්ට. එහෙනම් ඒ දිශාවට තියෙන අමතර බලය. එහෙනම් මෙන්න මෙතන තියෙන අමතර බලය නෙවෙයි නිසා පුතා අමතර බලය පෙන්වන පස්තරයක් අඳින්න වෙනවා. එතකොට අමතර බලය හැමතිස්සෙම ඔබ තේරුම් ගන්න ඕන මෙයාගේ බරෙන් බර 600යි කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. මම ඒක දැන් තාර්කිකව කිව්වා මෙතන පෙන්වන අඩුම තරාදි පාඨාංකය තමයි මිනිහාගේ බර වෙන්න ඕන කියලා. මොකද අපි ප්‍රතික්‍රියාව බාහිර වස්තුත් එක්ක ස්පර්ශ වෙලා නැත්තම් මගේ බරට සමානව තමයි ප්‍රතික්‍රියාව හැමතිස්සෙම තියෙන්නේ. එතකොට දැන් මේ ප්‍රතික්‍රියාව මම 1300 දක්වා වැඩි කරගෙන තියෙන පල්ලහැට ෂණිකව තෙරපීමක් මගේ. එහෙනම් ඔයාගේ තේරුම් ගන්න ඕන බර මෙතන මේ 600 තමයි මෙයාගේ බර කියලා. එතකොට මෙන්න මේ පාඨාංකය W හෙවත් මෙන්න මේ W තමයි මේ තරදි පාඨාංකය කියලා පෙන්වලා තියෙන්නේ. එහෙනම් මේ W පටන් ගද්දි 600යි T එක කාලෙකට පස්සේ ඒක 1300යි. එහෙනම් පටන් ගද්දි අමතර බලය ලියන්න වෙන්නේ ඕන අපිට මෙහෙම ලියන්න පුළුවන් 600 ඍණ 600. ඉහළ තියෙන අමතර බලය. මොකද ඔයාලට හැමතිස්සෙම උඩට තියෙන බලයෙන් පල්ලෙහාට තියෙන බලය අඩු කරලා තමයි මිනිසා මත ඉහළ තියෙන සම්ප්‍රයුක්ත බලය. මේක අමතර බලය නැත්නම් ඉහළ තියෙන සම්ප්‍රයුක්ත බලය. මිනිසා මත ඉහළට සම්ප්‍රයුක්ත බලය. එතකොට මේ සම්ප්‍රයුක්ත බලය ඉහළට එක හැමතිස්සෙම එන්නේ. මෙයා මත ඉහළ තියෙන බලය එන්නේ W ඍණ 600. එතකොට W කියන්නේ මේ තරද්දි පාඨාංකය. එතකොට මෙතනට එද්දි ඒ කියන්නේ T එක කාලෙකට පස්සේ ඒක 1300 ඍණ 600 වෙනවා. ඒ කියන්නේ මෙතන කාලේ T එක. ඒ වගේම තව T දෙක කාලයක් තිබිලා ඒක සම්පූර්ණ බිඳුවක් වෙනවා කියන්නේ තරද්දි පාඨාංකය බිඳුවක් වෙනවා කියන්නේ එයාගේ ඉහළ තියෙන අමතර බලය සම්පූර්ණව නැතුණා කියන එක. තේරෙනවද? ඒ කියන්නේ එයා මෙතනින් නිකුත් වුණා කියන එක. මට එතකොට නිකුත් වුණාගෙන් පස්සේ එක ගැන මම හිතන්නේ නැහැ. නිකුත් වෙන මොහොත ගැන හිතන්නේ. ඒ කියන්නේ මෙතනින් එහා පැත්තේ මොකද්ද වෙන්නේ කියලා ගත්තොත් මේ පස්තරය ආයෙ වෙනම ඇදෙන්න ඕන. තේරුණාද? එතකොට අපි මේ වෙලාවේ මේ සමීකරණ සියල්ලම භාවිතා කරන්නේ මෙයා මෙතනින් ක්ෂණිකව නිකුත් වෙන අවස්ථාව ගැන හිතලා විතරයි. ඒ මොහොත ගැන හිතලායි නිකුත් කරන්නේ. හරි. එතකොට මේ මොහොතදී ඔබට කියන්න පුළුවන් මිනිසාගේ ගම්මිතා වෙනස් වීම මෙන්න මේ පස්තර කොටසේ වර්ගඵලයට සමානයි කියලා. තේරුම් ගත්තා පුතේ? ඔව්. දැන් නම් මම හිතනවා ඔබට අදහසක් එන්නට ඇති. මේවා හොඳ මත තියාගන්න හොඳම පොයින්ට්. ඒ කියන්නේ වාගේ භෞතික විද්‍යාව ඇතුළේ තියෙන ළමයෙකුට ලේසියෙන් ග්‍රහණය වෙන්නේ නැති පොයින්ට්. ඉතින් අපි ඒවා චුට්ටක් හරියට විශ්ලේෂණය කරගත්තොත් මේකේ වටිනාකම තමයි නිකන් අයාලේ හදපු ගානක් නෙවෙයි මේවා දැනගැනීමෙන් තියෙන වටිනාකම විභාගෙට බහුල වශයෙන්ම එන තැන් තමයි මේ ඔබට මම මෙහෙම විශ්ලේෂණය කරන්නේ. ඒකත් ඔබ හොඳට තේරුම් ගන්න. හරි එහෙනම් මගේ පුතාලා මේ ටික අපි අපේ නෝට් එකට එකතු කරමු. මම මේක සංකේතාත්මකව දෙන්නද අංක භාවිත කරලා දෙන්නද? අංක භාවිත කරනවා. හරි. එහෙනම් අපි අංක වලින්ම කරගෙන යමු. ඒතකොට ඔබ මේ කාලේ එහෙනම් මෙන්න මෙහෙම පෙන්න ගන්න. මෙතන කාලේ තප්පර 0.4යි කියලා ගන්න. මෙතනදී තප්පර 0.5යි මේක තප්පර වලින් ගන්න. මෙයා F කියලා දාගත්තට ලියන්න තරාදි පාඨාංකය. පාඨාංකය මොකද ලියන්න එපා මම මේ ගාන දෙනවා නිව්ටන් වලින්. හරි. පුතාලා එහෙනම් මෙන්න මෙහෙම ලියාගෙන යමු. එක්සැම්පල් එකක් විදියට ලියාගෙන යන්න. පහත පස්තරේ දැක්වෙන්නේ බිම් තරාදියක් මත සිටගෙන සිටින මිනිසෙකු උඩ පැනීමට උත්සාහ කරන අවස්ථාවකදී කාලය සමග තරාදි පාඨාංකය වෙනස් වන අන්දම වේ. මිනිසා පොළොවෙන් නිකුත් වන ප්‍රවේගය
මිනිසා පොළොවේ නිකුත් වන ප්‍රවේගය සඳහා සමීකරණයක් ගොඩනගන්න. හරි. එතකොට පුතාලා දැන් මේ කතාව පෙන්නනවා. ගොඩාක් ලොකුට පෙන්න ගන්න යන්න එපා. මෙතන ඔබට ගොඩක් දේවල් තව විස්තරාත්මකව ලියන්න තියෙන නිසා. හරි. එහෙනම් මේ ටික වීඩියෝ එක නවත්තලා පෙන්න ගන්න මුලින්. හරි. දැන් ලියන්න පළවෙනි පොයින්ට් එක. පෙන්වා ඇති අවස්ථාව සැලකූ විට පළවෙනි පොයින්ට් එක මෙතන අනු. පෙන්වා ඇති අවස්ථාව සැලකූ විට තරාදිපාඨාංකයේ අවමගය මිනිසාගේ බරට සමාන වන අතර ඔහු තරාදියේ පහළට තෙරපන විට එහි යගේ ක්‍රමයෙන් 1300 දක්වා වැඩි වී ඇත. එහි යගේ 1300 නිව්ටන් දක්වා වැඩි වී ඇත. එනම් මිනිසාගේ බර නිව්ටන් 600ක් වරන් ඇතුළේ 60 කිලෝග්‍රෑම් කියලා ගන්න. නිව්ටන් 600ක් වරන් ඇතුළේ 60 කිලෝග්‍රෑම් වන බව පැහැදිලි වී. හරි. ඊගා දෙවෙනි පොයින්ට් එක ලියන්න. මිනිසාගේ ඉහළට ඇතිවන ගම්‍යතා වෙනස් වීමට හේතු වන්නේ ඔහු මත ඉහළට ගොඩනැගෙන අමතර බලය වරන් ඇතුළේ සම්ප්‍රයුක්ත බලය. ඔහු මත ඉහළට ගොඩනැගෙන අමතර බලය වරන් ඇතුළේ සම්ප්‍රයුක්ත බලය වන බැවින් එම සම්ප්‍රයුක්ත බලය සලකා ඉහත ප්‍රස්ථාරයේ පහත පරිදි නැවත ගොඩනැගිය හැක. හරි. දැන් පුතාලා මේක ආය අඳිනවා. මිනිසා මත පොඩිට ඇඳ ගන්න ඉහළට සම්ප්‍රයුක්ත බලය සමානයි වුණනම් ඔබට ලියන්න පුළුවන් W ඍණ 600. හරි. මේවා ඒතකොට වාට ඉලක්කම් දැන් දීලා තියෙන නිසා මෙතන 0.4යි මෙතන 0.5යි. හරි. ඔතනට ආවට පස්සේ පුතාගේ කෙලින්ම ගණන් හදන්නේ අපි ගණ්ඩ පෙන්වා ඇති නැත්නම් අපි මෙහෙම කෙලින්ම එකපාර ගමු. ft ප්‍රස්ථාරයේ වර්ගඵලය මෙතන ආවට පස්සේ පුතාලා සමානයි mv ඍණ mu කියන ගම්‍යතා වෙනස. එතන මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය පුතාලා ලියන්න පුළුවන් සමාන්තර පාද දෙක 1.5යි මෙතන 0.1යි. ඒ කියන්නේ සුළු කන්‍යා අපි දෙක දිනක විතරයි ඉන්නේ. 0.5 ධන 0.1 බෙදනවා දෙකට ත්‍රිපිසියම් නම් පුතේ. ත්‍රිපිසියම්ක වර්ගඵලය වන්නේ සමාන්තර පාද දෙක එකතු කරලා දෙකට බෙදලා ලම්බ උසෙන් ගුණ කරනවා. එතන මේ උස කොච්චරද? 1300 ඍණ 600යි. ඒ කියන්නේ 700 සමානයි m කියන්නේ 60යි. ස්කන්ධේ මිනිසාගේ ස්කන්ධෙ වෙන්න ඕන. මොකද එයාගේ ගම්මිතා වෙනස් වෙන්නේ v පුතාලට ඕන. මෙතන m කියන්නේ 60යි u කියන්නේ 0. එතන මේ පදේ වැඩක් නෑ. පුතාලට උතනින් v ට උත්තරයක් හම්බ වෙනවා. හරි. උතන ඉල නවත්ත. හරි. ඕන යන්නේ සමීකරණය මගින් b ලැබෙයි. හරි. සංකේතාත්මකයි දෙන්න හිතුවේ. නමුත් ඔබට චුට්ටක් මේක ආරම්භයේදී බර වැඩි වෙයි කියන බය හිතුණා මට. ඒක නිසා මම ඔන්න අංක ගණිතයෙන් මේක දුන්නා. නමුත් සංකල්පය හොඳටම පැහැදිලි වෙන්න දීලායි තියෙන්නේ. හරි. ඉතින් ඔබට මේ දක්වාම සාකච්ඡා කරේ නිව්ටන්ගේ දෙවන නියමයේ අතුරු ප්‍රතිඵලයක් වුණු බලය සමානයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඊට පස්සේ ආවේගී බලත් එක්ක ft ප්‍රස්ථාරවල වර්ගඵල ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවට සමානයි කියන સિદ્ધාන්ත ඒ ඇසුරෙන් ගොඩනැගෙන අපූර්ව ගණිතමය අවස්ථාවන්. එතකොට මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ ගණිතමය අවස්ථාවන් ටික තේරුම් ගන්න එක. හරි. ඉතින් ඒක තේරුම් අරන් විතරක් බෑ. ඔබගේ මතකයේ තුල ස්ථිර මතකයේ තුලට තාලු කරගන්න එක. හරි. එහෙනම් පුතාලට හොඳ කතා ටිකක් බොහොම හිමින් මම දැන් ටිකක් වේගින් කරන්නේ. මොකද සමහර දරුවන්ට මෙතනින් පස්සේ කියන්නේ දැන් ටික අපි මෙයාගේ සියුම් තැන් ගැඹුරු ගැටලු ස්පර්ශ කරන්න පටන් ගන්න තියෙන නිසා චුට්ටක් අපි ක්‍රමානුකූලව අපි ප්ලෑන් එක මම වෙනස් කරගන්න නැහැ. ඒතර මම කාලය වැඩි කරන විතරයි කරන්නේ. ප්ලෑන් එකේ විදිහටමයි යන්නේ.
නමුත් ක්‍රමානුකූලව ඔයාට හිතන්න සලස්වන්න ඕන නිසා ටිකක් හිමින් පැහැදිලිව කරගෙන යන්න. යම් වෙලාවක වේගය නිකන් වැඩි වගේ දැන්නොත් වේගය අඩුයි වගේ දැන්නොත් කියන්න, වේගය වැඩි වගේ දැන්නොත් අනිවාර්යයෙන්ම කියන්න. මොකද මේ සංකල්ප සමහරලාට අපිට ලොකු දෙයක් නෙවෙයි කියලා එකවරම කෙරෙන්නත් පුළුවන්. දැන් නම් මම එහෙම කරන්නේ නැහැ. ගොඩාක් හිමින් කරන්නේ. ඒත් නිකන් වැඩි වගේ නම් කියන්න තවත් මම පැහැදිලි කිරීම දෙන්නම්. බය වෙන්න එපා. ඔබට තියෙන මොකක් හරි තේරුම් නැත්තම් දැන් ළමයි හොඳයි. දැන් මේ මෑතකදී ළමයි කිහිප දෙනෙක් මාත් දැන් එන්න වැඩි වෙනවා ළමයි. මගෙන් ප්‍රශ්න අහන ප්‍රමාණය ගණන් හදලා හරිද සර් කියලා අහනවා. ඒකත් මට සතුටුයි ඇත්තටම. ඒතර මට චුට්ටක් බලන්න පුළුවන් ළමයි මේකත් එක්ක වැඩ කරනවාද කියලා. ඒ හරි සතුටු හරි තියෙනවනේ. හරි. ඒක නිසා ඒක පොඩ්ඩක් එහෙම හොඳයි. ඒත් එක්කම ඉතාම ඉක්මනින්. ඒ කියන්නේ මේ සත්‍යන්තය වෙද්දී අනිවාර්යෙන් ඔබට පළවෙනි ඔන්ලයින් පේපර් එක ටෙස්ට් පේපර් එකක් විතර ලැබෙනවා. ඒ කියන්නේ ඔබ මේ කතා කරන වෙලාවේ සමහරවිට ඔබට මැසේජ් එක ලැබිලා තියෙයි. ඒක ටෙස්ට් පේපර් එකක්. ඒක බොහෝ විට මම ලයිව් ඩිස්කස් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඔයාට මේ සිස්ටම් එක තේරුම් ගන්න තමයි ඒක කරන්නේ. ඉතින් ඒක බොහෝ විට බලයේ සමතුලිතතාවය ඇතුළේ විතරයි දෙන්නේ මම ප්‍රශ්න. ඉතින් ඒකටත් පොඩ්ඩක් සූදානම් වෙන්න කියලා මතක් කරනවා. හරියනම් අපි මේකේ අවසාන සිද්ධාන්ත කොටස වෙන්නේ නිව්ටන් නියම නිව්ටන් නියම වල තුන්වෙනි නියමය. ඉතින් ඒක නම් පොඩි දෙයක් තියෙනවා. අපි ඒක චුට්ටක් බලලුවට පස්සේ මොකද නිව්ටන්ගේ තුන්වෙනි නියමය මේ දක්වා භාවිතා කරමින් ආවේ අපි හොරාට. දැන් පොඩ්ඩක් කියන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ මූලික ගණන් ටිකක් බැලුවාම අපේ ප්ලෑන් එකේ හැටියට බර වැඩ ටික ඉවරයි. ඒතර අපිට දෙසැම්බර් මාසේ ප්ලෑන් එකේ වැඩ පටන් ගන්න ගමන් වුණත් මේකේ තියෙන ගණන් වීඩියෝ ටිකක් නොවැම්බර් මාසයට අදාළව නිකුත් කරන්නත් පුළුවන්. දැන්ට ඒකට මේ වෙද්දි මට මේකේ තියෙන වැඩ ඉවරයි කියන තැනට දැන් මම මේ ලෙසන් එකේ මේ සෙෂන් එක වෙද්දි අරගෙනයි තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු අවසාන සිද්ධාන්ත කොටස. හරි පුතේ. එතකොට නිව්ටන්ගේ තුන්වන නියමය මේක විස්තර කරද්දී මුලින්ම නිව්ටන්ගේ තුන්වන නියමය ගැන මතක් කරගත්තොත් නිව්ටන්ගේ තුන්වන නියමයෙන් කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වුණු දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වුණු ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒක ඉතින් අපිට නිකන් ප්‍රායෝගික ජීවිතයේදී මේ බලවලට විතරක් නෙමෙයි නිකන් එදිනදා ජීවිතයේදීත් අපි කරන හැම ක්‍රියාවටම පෙරලා ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවද නේද? ඔබ කරන ඕනම ක්‍රියාවක්. දැන් අපි හිතමුකෝ ඊටාම අලස ලෙස ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා. තමයි මිනිහේ ක්‍රියාව. දැන් ප්‍රතික්‍රියාව තමයි දිලින්දෙක්. ජීවිතය අලස නම් මහා ධන කුවරයෙක් වුණත් පුතේ ඊටාම වේගෙන් පරිහානියට ලක් වෙලා දිලිඳු වෙලා යනවා. ඒ අලස භාවයේ එක ලක්ෂණයක්. ප්‍රතික්‍රියාව තමයි එතකොට වේගෙන් එයාගේ ධනෙ පිරීලා දිලිඳු වෙලා යන එක. එතකොට තව එහෙම අලස මිනිස්සෙක් ඉන්නවා. දැන් අපි ළමයෙක් ගැන හිතමුකෝ. එයා අලසයි වැඩ කරන්නේ නැහැ. ඒතර එයා දැනුවෙන් පිරිනවා. දැනුමින් පිරුණාම ඉතින් වේගෙන් ධනෙන් පිරීලා යනවා පස්සේ. දැන් පිරින තරම් ධනයක් නැහැ නේද? අම්මා තාත්තගේ ධනෙට පින් සිද්ධ වෙන්නේ ජීවත් වෙන්නේ. එතකොට ඔබට එහෙම දැනුමින් පිරීලා යන ප්‍රතික්‍රියාව ඔබ අධ්‍යාපනය ලැබෙන වයසේ දරුවෙක් කම්මැලි වුණොත් යම් දරුවෙක් ඉතාම උත්සාහයෙන් වැඩ කරනවා. අන්න එතකොට එයා ක්‍රමයෙන් දියුණු වෙනවා. එතකොට එයා ඉන්න මට්ටම අනුව ඒ දියුණු වෙන වේගය කොතර කාලයකද දියුණු වෙන්නේ ඉව තීරණය වෙන්න පුළුවන්. නමුත් නියතයක් ප්‍රතික්‍රියාව තමයි ඔබගේ ක්‍රියාවට ප්‍රතිලෝම වෙනවා. ඔබ කරන්නේ මොකද්ද? ඊට ප්‍රතික්‍රියාවක් එනවම තමයි. නේද? ඉතින් ඒක බුද්ධ දර්ශනේ කර්මය හා කර්මඵලය කියලා විස්තර කරලා තියෙනවා. අනිත් දර්ශනවල මම දන්නේ නැහැ. ඒ වගේ තමයි නිව්ටන් මහත්තයත් අන්න භෞතික වස්තු සම්බන්ධව කියනවා යම් ක්‍රියාවක් වස්තුවක් මත ඇති කරොත් ඒකට පෙරලා ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා. දැන් අපි බෝලයක් දමා ගන්නවා බිත්තියට. ඒතර ගින් බෝලේ බිත්තිය හැප්පෙනවා. ඒතර බෝලේ බිත්තියට ගැටීමත් එක්ක තල්ලුවක් දෙනවා. ඒතර බිත්තිය පෙරලා බෝලේ මත තල්ලුවක් දෙනවා. ඒක තමයි බෝලේ අනිත් පැත්තට දැන් දකුණට විසිකර බෝලේ තව ටිකකින් වමට පොළා පයින්නවා. ඒතර වම් පැත්තට පොළා පයින්න ඒවත් එයාගේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බලයක් ඇති වෙන්න බෑ. ඒතර අද බිත්තිය මගින් තමයි මේ ප්‍රතික්‍රියා බලය දෙන්නේ. එහෙනම් ගැටුම් වලදී ඉන්නෙත් ප්‍රතික්‍රියා බලන්නේ. මෙයාගෙන් ක්‍රියාවක් ඇති කරනවා ගැටිලා. ඒ කියන්නේ බිත්තිය මත බලයක් දෙනවා. අන්න ප්‍රතික්‍රියාවක් බිත්තිය මගින් ඇති කරනවා අනිත් පැත්තට.
දැන් කියන්නේ මෙන්න මේ ක්‍රියා ප්‍රතික්‍රියා විශාලත්වයෙන් සමානයි. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි සමාන නැහැ. එහෙම කියන්න එපා. මොකද ඔබගේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි පුතේ දිශා දෙකක්. මොකද දෛශික හැමතිස්සෙම සමානයිද කියලා හිතන්න කලින් ටක් ගාලා බලන්න උනා. දෛශිකවල සමානයි කියලා බලද්දි මොනවද ඔබ සමානද කියලා බලන්නේ? දෛශික දෙකක් සමානයිද කියලා සංසන්දනය කරද්දි මොකද්ද ඔබ එකපාරටම ඔලුවට ගන්න ඕන? විශාලත්වයෙන් බලලා හරියන්නේ නැහැ. ඔබට ටක් ගාලා ඔලුවට එන්නේ විශාලත්වය. නමුත් දෛශිකයක් නම් විශාලත්වයේ විතරද සමාන වෙන්න අවශ්‍ය නැහැ. දිශාවත් ඕනද? දිශාවත් ඕන. හරි එහෙනම් ඔබ හැමතිස්සෙම දෛශික සම්බන්ධව තර්ක කිරීම වලදී එයා සමානයි කියලා තර්ක කරන්න යන උත්සාහ කරන හැම වගන්ති ප්‍රකාශනයකම විශාලත්වය වගේම දිශාවත් චෙක් කරන්න. එතකොට දැන් ඔබට පේනවා මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව සමාන නැහැ. හැබැයි වගේ විශාලත්වය සමානයි. ඒ කියන්නේ විශාලත්වය කියන එක හයිලයිට් කරලා කිව්වොත් සමානයි. ඉතින් ඒගොල්ලෝ මත තියාගන්න ඇති වෙන්නේ එකම වස්තුව මත නෙවෙයි. දැන් ක්‍රියාව බිත්තිය මත නම් ප්‍රතික්‍රියාව වෙන්නේ බෝලි මත. කියන්නේ යම් කෙනෙක් යම් තැනක ක්‍රියාවක් ඇති කරන්න එහෙනම් ක්‍රියාව ඇති කරපු එක්කෙනා මත තමයි පෙරලා ප්‍රතික්‍රියාව හම්බෙන්නේ. දැන් මේකට මම පොඩි උදාහරණයක් පෙන්නලා තියෙනවා. මෙන්න මේ නොසන්ඩාල දරුවෙක් නේද? නොසන්ඩාල වැඩක් මේ කරන්නේ. අර පුටුවක් උඩ ඉඳගෙන තවත් දරුවෙකුට තල්ලුවක් දානවා. කියන්නේ ඔහොම කරනවානේ. පාසල් වල එහෙම මේවා හොඳට දෙනවා. මම කියන්න ඕනේ නැහැ නේ. ඔයාලා දන්නවනේ ඉස්කෝල වල කරන දේවල්. හරි. ඒතර මේවා තල්ලුවක් දෙනවා. තල්ලුවක් කියන්නේ ඉතින් බලයක්නේ. ඔන්න දැන් බලය කියන එක මත තියාගන්න ඕන. බලය කියන්නේ තල්ලු කිරීමක්, විස කිරීමක්, නේද? මිරිකීමක් හරි කමන්නේ. නේද? කුඩු කිරීමක්, කුඩු පට්ටක් කිරීමක් ඕන මගුලක් කරන මොකක් හරි ක්‍රියාවක්නේ, කාර්කයක්නේ බලය කියන්නේ. ඒතකොට තල්ලුවක් දුන්නා. ඒතකොට මෙන්න මේක තමයි පුතේ ක්‍රියාව. මේක ක්‍රියාව. එතකොට මෙයාගේ තල්ලු කිරීම නිසා තමයි මෙයාට මේ බලය ඇතුනේ. එතකොට ඒකට පෙරලා අන්න තල්ලු කරපු එක්කිනා මත ප්‍රතික්‍රියාවක් හම්බ වෙනවා. එතකොට මේකට අපි කියනවා ප්‍රතික්‍රියාව. the action and reaction. මේක උඩ අපිට action කියන්නේ FA කියලා දාලා මේක reaction කියන්නේ FR කියලා දෙන්න හැකි. එතකොට මේක action මේක reaction. අපි ඉතින් ඔය දෙක විශාලත්වයෙන් සමානයි කියලා පේන එක ඊට වඩා වටින නිසා මම ඒක දාන්න යන්නේ. මම ක්‍රියා ප්‍රතික්‍රියාවයි අඳුරන්නේ. ඒතර මේක ඇති වෙලා තියෙන්නේ එක වස්තුවක් මතද වස්තු දෙකක් මතද? වස්තු දෙකක් මත. හොඳට මතක තියාගන්න. ඒකයි මම මේ ස්පර්ශය පොඩ්ඩක් නැතුව ඔබට පෙන්වලා තියෙන රූපේ. ඒතර ඔබ අඳුර ගන්නවා ප්‍රතික්‍රියාව තල්ලු කරපු එක්කෙනා මත තල්ලු කිරීමට ලක් වෙච්ච එකනා මත ක්‍රියාව. තල්ලුවක් දුන්නාම මට පෙරලා ප්‍රතික්‍රියාව හම්බ වෙනවා. මම තල්ලු කරපු නිසා මගේ තල්ලුව නිසා අර ඒ තල්ලුවට ලක් වෙච්ච මනුස්සයට ක්‍රියාවක් ඇති වෙනවා. එතකොට එනම් ක්‍රියාව නිකන් මුලින්ම ඇති වෙන්නේ ක්‍රියාව. දැන් උදාහරණයක් මම මේ බිත්තියට පොඩි හේතුවක් දාගෙන ඉන්නවා. එතකොට බිත්තිය ගෙනල්ලා මට හේතු කරේ නෑ මම බිත්තියට හේතු වුණා. එහෙනම් මම තමයි ක්‍රියාව කරේ. කවුරු මතද බිත්තිය මත. එහෙනම් බිත්තියට යනවා ක්‍රියාව. එතකොට බිත්තිය පෙරලා මට ප්‍රතික්‍රියාවක් දෙනවා. එහෙනම් මා මත ඇති වෙන්නේ ප්‍රතික්‍රියාව. මම ඔබට මේවා අපි කලින් කතා කරලා තියෙනවා. ඉතින් ඔබට අදහසක් තියෙනවා මේව ගැන. මේ තියෙන බිත්තියට ඇරලා ඉන්න රුවන් පෙරේරා. මොකද හිතන්න? හරි. හිතන්න එපා මොනවද මේ ඇඳලා තියෙන්නේ කියලා. මේ අත. හරි. එතකොට මම බිත්තියට තල්ලුවක් දෙනවා, බිත්තිය මට තල්ලුවක් දෙනවා. එතකොට මේක ක්‍රියාව, මේක ප්‍රතික්‍රියාව. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ වගේම එකම ක්‍රියා රේඛාවක. මේගොල්ලෝ ඉන්නේ එකම ක්‍රියා රේඛාවක. ක්‍රියාව ප්‍රතික්‍රියාව. මම මේ ලක්ෂණ කියන්නේ. එන ක්‍රියා ප්‍රතික්‍රියාවේ පළවෙනි ලක්ෂණය විශාලත්වයෙන් සමානයි. දෙවෙනි ලක්ෂණය දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. තුන්වෙනි ලක්ෂණය එකම ක්‍රියා රේඛාවක් තියෙනවා. වැදගත්ම තව ලක්ෂණයක් තියෙනවා. මේක ඇති වෙන්නේ එකම වස්තුවක් මතද වස්තු දෙකක් මතද? වස්තු දෙකක් මත ඇති වෙන්නේ. හරි. එහෙනම් එකත් හොඳට මතක තියාගන්න. අපි මිටියකින් ඇණයකට තඩි බානවා. එතකොට මිටියට ගිහලා ඇණේ ගහන්නේ නැහැ. තියෙන ඇණේට මිටියෙන් තැදිවි. එතකොට එහෙනම් ඇණේ මත තමයි ක්‍රියාව ඇති වෙන්නේ. F මේක ක්‍රියාව. ඇක්ෂන් එක. එතකොට මිටිය මත පෙරලා ඔය ගහන හැම ගැටුමකදීම ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. එතන මේක ගැටුමක් නිසා ඇති වෙන එක මම මේ පෙන්වලා තියෙන්නේ. ප්‍රතික්‍රියාව. එයාගේ තලයක් උඩින් වස්තුවක් ගෙනත් තියෙනවා. එතන වස්තුව තලයේ පල්ලයට තෙරපනවා. නේද? දැන් ඔබ මේක නිකන් මේ තලයේ නිකන් රිජි ෆෝම් එකක් වගේ නම් තලයේ රිජි ෆෝම් එක පල්ලයට ඇකිලිනවා. මේ මෙයාගේ බර හේතුවෙන් පල්ලයට ඇති වෙන ක්‍රියාව නිසා. හරි. අපි ඒක ක්‍රියාව කියලා කියන්නේ. ඒතර බර වෙනම තියෙනවා මත තියාගන්න. ඒ බර නිසා තමයි මෙයාට මේ ක්‍රියාව ඇති වෙන්නේ. ඒතර තලය පෙරලා මෙයාට ප්‍රතික්‍රියාවක් දෙනවා. විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ
ප්‍රතික්‍රියාවක් දෙනවා. හරි. ඉතින් මම හිතනවා පුතාලට ක්‍රියා ප්‍රතික්‍රියාව වෙන් කර ගැනීමෙන්ම මොකද වගේ අහනවා මේ යුගලය වෙන් කරන්න පුළුවන් වෙන්න ඕන ඔබට. ඒ නිසා ඔබ ඒක පොඩ්ඩක් වෙන් කරලම තේරුම් ගන්න. අපි මේ රූපය දීලා තියෙනවා. ඒතර පුතාට මේ දෙක නම් කරගෙන ක්‍රියා ප්‍රතික්‍රියාව නම් කරගන්න. මෙයා යටින් මේ රූප දෙකත් ඇඳ ගන්න. යටින් දකුණු පැත්තෙන් මට පුංචි කාරණා කිහිපයක් කරන්න තියෙනවා. ඊට කලින් නෝට් එක පිළිවෙලට කම්ප්ලීට් කරගෙන යමු. හරි. තේවර නියමයට ලියාගෙන යන්න මෙහෙම. වස්තුවක් මත මම ඉඩ දීලා තියෙනවා පුතාලා එතන ලියා යමු. වස්තුවක් මත යම් ක්‍රියාවක් වරන් ඇතුළේ තල්ලු කිරීමක්, ගැටීමක්, විසිකිරීමක්. තිට්ටියක් දාලා වරන් වහන්න කළ විට එම වස්තුව මගින් පෙරලා ක්‍රියාව ඇස්ති කළ වස්තුව මත ප්‍රතික්‍රියාවක් ඇති කරන බව නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව පෙන්වා දෙයි. හරි. දැන් පුතාලා ඔය රූපවලට මම හිතුවා මේ රූප තියෙන වගේ නෝට් එකේ වම් පැත්තේ දකුණු පැත්තෙන් උඩට ඉඳ තියෙනවා මෙතන උඩින්ම දාගන්න නියමයි. හරි. නියමයි කියලා ලියාගෙන යන්න මෙහෙම සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් පෙතුරුද්ද වූද ප්‍රතික්‍රියාවක් පවතී. ඔය තමයි සරල විදිහට නිව්ටන් මහත්තයා ඉදිරිපත් කරපු නිව්ටන්ගේ තුන්වෙනි නියමය. පැහැදිලි. හරි. ලියන්න ක්‍රියාව හා ප්‍රතික්‍රියා නැත්නම් ක්‍රියාබලය හා ප්‍රතික්‍රියා බලය අතර ලක්ෂණ. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව අතර ලක්ෂණ කියලා ගත්තත් කමන්නේ. හරි. 1. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමාන වේ. 2. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. 3. ඒවා එකම ක්‍රියා රේඛාවක පිහිටයි. ඒවා එකම ක්‍රියා රේඛාවක පිහිටයි. 4. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව සෑම විටම වස්තු දෙකක් මත ඇති වේ. ක්‍රියාව හා ප්‍රතික්‍රියාව සෑම විටම වස්තු දෙකක් මත ඇති වේ. ඒක හොඳට මතක තියන්න. මොකද ජනප්‍රිය විදිහටම අපි දැකලා තියෙන්නේ දැන් ওই වස්තු දෙකක් මත ඇති වෙනවා කියන එක ඔයාලට පෙන්වන්න. දැන් උදාහරණයක් ඔබට ප්‍රශ්නයක් දෙනවා මෙන්න මෙහෙම. වස්තුවක් මත අඳිනවා බල දෙක කොහොම? පැහැදිලිව මෙහෙම තලයේ තියලා මෙන්න මෙතනින් පෙන්නනවා බලය පටන් ගන්න තැන් දෙකම එකම මේ කියන්නේ බල දෙකම එකම ලක්ෂයෙන් පටන් ගන්න විදිහට පෙන්නනවා. ඒතර මේක වැරදි. මේක ක්‍රියාවේ ප්‍රතික්‍රියාව නම් එහෙම වෙන්න බෑ. ඔයාගේ මේ බලය තියෙන්න ඕන මේ මෙතනින් පටන් ගන්න ඕන. ඒතර තමයි මේක හරි වෙන්නේ. පැහැදිලි. ඔයාට එකම ලක්ෂයෙන් පටන් ගත්ත විදිහට නේද තිබ්බොත් වැරදි. ඒවා වගේ අහනවා. මොකද සිවුම්ම බලනවා ඔබට ඒ වගේ තැන් පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ තැන් තේරුම් ගන්න තමයි මේ සෛද්ධාන්තිකව දෙන්නේ. ඉතින් අහන්න පුළුවන් දැනුත් මේ වෙලේ මතක් කරන්නේ ඔය වගේ පොඩි දෙකක් මේ මුළු පාඩමටම ඔය වගේ ගානක් කියලා හිතන්නකො ඔබ ඒ ගාන MCQ එකක් විතර වරද්දනවා කියලා. හත් වරාණීතින් ඉඳලා මොකටද? තේරෙනවද? හරි ඒක නිසා අපි ඒවත් චුට්ටක් අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙනම් අපි පුතේ පාඩම සෛද්ධාන්තික ඉවරයි. සතුටුනේ මාසයක් ඇතුලේ අපි සාමාන්‍ය වෙනදා සිද්ධාන්ත පන්තියක මෙච්චර නිව්ටන් නියම මම මෙච්චර වේගෙන් ඉවර කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. නමුත් දැන් ඉතින් ඔබට කොරෝනා හේතුවෙන් නිර්දේශ ගොඩක් පස්සට ගියානේ. ඒක නිසා ටිකක් ඉක්මනින් ඉවර කරා. හැබැයි එහෙම ඉවර කරන්න පුළුවන් වුණේ ඇත්තටම මේ ඔන්ලයින් ක්‍රමවේදයට උගන්වන නිසා. සතියට අපි පැය එකමාරකට විතර වීඩියෝ දැම්මම ඇත්තටම පැය 3ක විතර වැඩ දැම්මා. එතකොට ඇත්තටම සති 8ක විතර වැඩක් තමයි ඔයාට මම මේ ලෝඩ් කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මාස 2ක විතර වැඩ තමයි මේ ලෝඩ් කරලා දෙන්නේ. අඩුම සති 6ක් නම් යනවා මේ පාඩම සාමාන්‍ය පන්තියක් ඇතුලේ පැය 5 පන්තිය කරන්න. ඒ කියන්නේ පැය 5ක පන්තියක් කියන්නේ සති 6ක් කියන්නේ පැය 30ක වැඩ සටහනක් තමයි අපි මේ වගේ කැටි කරලා වඩ දීලා තියෙන්නේ. හැබැයි කිසිම වේගින් වැඩි කරලා නෙමෙයි කරලා තියෙන්නේ. මේ දැන් මේ රූපේ අඳින්න පන්තිය නම් මං කාලේ ගන්න එපා. ඒතර ඒ කාලේ අපි යනවනේ නේ. මේක මකන්න කාලේ යනවා, අඳින්න කාලේ යනවා, තව එකක් මකන්න කාලේ යනවා. ඉතින් ඊට පස්සේ වාට ගණන් උත්සාහ කරන දෙන කාලේ තියෙනවා. ඔබ නෝට් එක ලියා ගන්න ගත කරන කාලේ තියෙනවා. ඉතින් ඒක ඔක්කොම දැන් ඔබ වීඩියෝ නවත්ත කරන්නේ. දැන් මේක රූපයක් අඳද්දී වුණත් දැන් බයෝ වගේ නෙමෙයි මම බල ලකුණු කිරීම විතරයි පෙන්වන්නේ. දැන් බයෝ එක නම් එහෙම බෑනේ. ඔය හරස්කඩක් පෙන්වද්දී ඒ රූපය ඔබ හැම එකම ඉස්තර වශයෙන් නිකන් අඳින හැටි දැක්කොත් තමයි ඔබට ඒක ඇත්තටම තියෙන විදිය තේරෙන්නේ. ඒක වේගෙන් එහෙම කියන් ගියාට ඔබට තේරෙන්නේ නැහැ. නමුත් ඉතින් අපිට මේ රූපය එහෙම අඳින හැටි නේ මේ කකුල් කොහොමද අඳින්නේ වැඩක් නැහැ. අපිට අදගත්තනේ බල ටික ලකුණු. හැබැයි මම කිසිම රූපයක බල ලකුණු කරන්නේ නැහැ ඔයාලට. ඒක මම ඔයත් එක්කමයි ලකුණු කරන්නේ. හේතුව ඒක ඔබ වෙන විදිය තේරුම් ගන්න ඕන. හරි. ඉතින් ඒවත් උත්තර තේරුම් ගන්න මේ උගන්නන හැම එකේම ඉගෙන ගන්න මෙතඩ් දෙකෙත් ජනප්‍රිය වේගෙන් ගියාට ජනප්‍රිය චරිත සමහරවට කෙරුවට
සමහර තැන්වලදී ඔබ කල්පනා කළ යුතු තැන් තියෙනවා. හරි. ඒතකොට බයෝ වලත් රූප සටහන හරි වැදගත් කියන එක ඇත්තට මං කියන එකක් නෙවෙයි අර මමත් ඔය නිකන් ඉන්න ගමන් ඔය තිස්ස ජන්නයිසර්ගේ වීඩියෝ එකක් බැලුවා. මේ සර් තමයි හයිලයිට් කරලා කියන්නේ ඒක අනිවාර්යෙන් ඕන කියලා. ඉතින් ඒක මටත් තේරුණා ඒක ඇත්ත තමයි. ඉතින් ඒ වගේ ඒ රූපයක් අඳින ඒ ස්තර ටික හරියට තේරුම් ගන්න නම් ඒක ඒ අඳින වෙලාවෙම ඒක ඇතුළේ මොනවද තියෙන කියලා දැනගන්න. මොකද මේ විශේෂ හැටිනේ ඒක. ඒක තේරුම් නැත්නම් වැඩක් නැහැ. නමුත් ඉතින් මේ විශේෂ මෙතන ඉන්නේ ළමයිද්ද පිරිමි ළමයිද්ද ගෑනු ළමයිද්ද දැන් බලලා කල්පනා කරනකොට මේ පිරිමි ළමයිද්ද ගෑනු ළමයිද්ද වැඩක් නැහැ ඉතින්. අපිට වැදගත් වෙන්නේ මේ තල්ලු කරද්දී ඇති වෙන ක්‍රියාබලයයි ප්‍රතික්‍රියා බලය ගැන විතරයි අපි මෙතන කතා කරන්නේ. එහෙනම් මේක තමයි අපිට මෙතෙන්දී අලුත් දේ. ඒ නිසා මේ රූපය ඇඳීම කියන එක කාලේ ගන්න දෙයක් නෑ. ඒකනේ මම රූප වලට දාලා තියෙන්නේ. ඉතින් සමහර රූප නම් මම දාලා නෑ. ඔබටත් පොඩිට අවස්ථාවක් දෙනවා ඔබගේ හැකියාවන් නිරූපණය කරන්න අවස්ථාවක් දෙන්නත් එපා. නේද? සමහර දරුවන්ට තියෙනවානේ සහජ කෞශල්‍ය. ඒවත් මතුවෙන්න අවස්ථාවක් දෙන්න එපා. හරි. ඉතින් ඒවටත් එක්ක මම උන් තනියම අඳින්නත් දෙකක් තුනක් දාලා තියෙනවා. හරි. එහෙනම් සිද්ධාන්ත ඉවරයි පුතේ. හරි. හැබැයි සිද්ධාන්ත ඉවරනට ගැටළු ආකාර සියල්ලම හදන්න ඇත්තටම ගිය 2021 බැච් එකේ ඔබට හැම ගැටළු ආකාරයක්ම දාලා දැන් මම පෙන්වුවනේ මෙහෙම ගැටළු ආකාරවල කියලා 2021 ඉව කරේ නෑ අපි කිලිම කරේ ගැටළු ආකාර සාකච්ඡා කරන එක. ඒ කියන්නේ 2021 විදිහට කරා නම් මේ වෙද්දි පාඩම ඉවරයි. නමුත් ඔබට ඇඩිෂනල් වැඩක් කරලා තියෙන නිසා අපිට තාම දැන් ගණන් ටික තාම ඉතුරුලා තියෙනවා. අලුතෙන්ම හදන්න ගණන් ටික තාම එහෙම ඉතුරුයි. ඒතර එහෙනම් මම මේකත් එක්ක ගණන් කොටසක් හදනවා මේ ලෙසන් එකේදී. ඊට පස්සේ ඔබගේ අලුත් ටියුටර් සමහරට පටන් ගන්න පුළුවන්. නමුත් අපේ සෙෂන් ප්ලෑන් එකේදී අපිට තව සෙෂන් එකක් ඉතුරුයි. ඒක මම තීරණය කරලා දෙන්නම්. කොහොමත් ඔබට ඉදිරි සෙෂන් එකේ කියන්නේ මේක තව එක සෙෂන් එකක් එනවා. මේ සෙෂන් එකේ ගණන් කොටසයි ඊගව සෙෂන් එකේ ගණන් ඉතුරු ටිකයි සාකච්ඡා කරන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. ඉතින් මේ විදිහට අපි ඒකට ලෑස්ති වෙමු. එහෙනම් අපි මේකේ මූලික ගණන් අවස්ථා ටික. ඔබට මේ විදිහට දැන් සියල්ල හදලා තියෙන්න ඕන. මම ඔබට කලින් ඒක අභ්‍යාස විදිහට දීලා තිබ්බේ. මොකද හැම ගණනක්ම හදන විදිය මම පන්තියේ වෙනම ගණන් වලින් පෙන්වලා තියෙන්නේ පන්ති පොතේ සිද්ධාන්ත ගණන් විදිහට. දැන් ඔබ ඒව හදපුවා හරිද කියලා බලන වැඩේ තමයි මේ කරන්න යන්නේ. ඒ නිසා දැන් වැඩි වෙලාවක් යන්නේ මේක රිෆර් කරගන්න. දැන් මේක බලන වෙලාවේදී ඔබට තියෙන්නේ ගැටලුව හදපු ඔබේ ක්‍රමෙයි මම ඒකට දෙන වැදගත් නේද? ඔබ හිතුවට වඩා වෙනත් පැති වලින් මම අමුතු දේවල් කියනවා. වට තේරෙයි මේක අමුතු දේවල් කිව්වනේ කියලා. ආන් ඒවා ටික රතු පෑනක් අරගෙන පැත්තකට ටට්ටක් ගාලා දාගන්න. ගාන වැරදුනොත් රතු පෑනෙන්ම කපලා දාලා වෙන තැනක හරි එතනම දකුණු පැත්තෙන් හරි ඒකත් හදාගන්න. හරි නේද? එහෙනම් එතනම හදාගන්න ඕනේ. කරෙක්ෂන් එක රතු පෑනෙන් එතනම කරගන්න. හරි? ඉතින් එහෙම කරන්න දැන් ගණන් ටික හැදලා තියෙනවා. හදලා නැත්නම් මේ වීඩියෝ එක බලන්න කලින් දැන්වත් ගණන් ටික හදලා ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. පළවෙනි ගැටලුව අකට දෙක තුන වෙනකන් යන නිසා ඒ විදිහට වැඩේ කරන්න. හරි පුතේ එහෙනම් අපි ගැටලුව ටික බලන්න යමු.